නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඉරිදා රාත්‍රියේ ධම්සභා මණ්ඩපයේ පිණිස ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ පිණිස අපි සුපුරුදු ලෙසින් කාලය වෙන් කරගන්නවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව විකාශනයන් ඔස්සේ පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් අපි ඒකනාසී කරගන්නේ ධම්සභා මණ්ඩපයේ පිණිස. ඉතින් අදත් ගරුතර මහා සංඝරත්නය අපට අනුකම්පාවෙන්ම වැඩමවන්නට යෙදුණා. අපි හැමදෙනාම පළමු කොට වැඩමව වදාළ පූජනීය මහා සංඝරත්නය අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් ඔබ අප හැමදෙනාම වෙනුවෙන් අද ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සදැහැති දායකත්වයේ පිළිබඳව නොවැම්බර් මාස 15 වෙනි දිනට මිය පරලොව ගොස් වසර 6ක් සම්පූර්ණ වූ ආර්.එම්. සීලවංශ පින්වන්ත මහත්මයාට නැතිනම් ගම්පල මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පරණවත්ත පාර කරවිට උඩ කරවිට යන ලිපිනේ පදිංචි කේ ඉන්ද්‍රාණි පීරිස් මහත්මිය, එම්.එස්. මදුසංක රණදීර, ආර්.එම්. චාමිනී ජීවන්තිකා රත්නායක සහ ආර්.එම්. චමිඳු ජීවන්ත රත්නායක යන පින්වන්ත හැමදෙනාම අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් ඒ සදැහැවතුන් අපි තාම දයාවෙන් සිහිපත් කොටගෙන කැටුව පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව ධම්සභා මණ්ඩපයේ පිණිස අවකාශය අවසරය සූදානම් කරගන්නම්. අපි නැවතත් හැමදෙනාම ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් ධම්සභා මණ්ඩපය ආරම්භ කරන්න අද දවසෙත් ඒ උතුම් අනුශාසනාව මෙතෙන් සිට සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමු කොට අප හැමදෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අද දවසේත් මේ සතියක කාලවකවානුවකට පස්සේ පින්වතුන්ලා හැමදෙනා ඒකරාශී වෙන්නේ ධම්සභා මණ්ඩපයේ සමග තමන්ගේ ජීවිතයට යහපත පිණිස පවතින උතුම් ධර්මකාරණාවන්ගෙන් තමන්ගේ හිත පෝෂණය කර ගැනීම පිණිසත් ඒ වගේම තමන්ගේ දහම් ගැටලු ආදිය निराකරණය කර ගැනීමත් පිණිස ධම්සභා මණ්ඩපේ පින්වත් හැම දිනාට බොහෝසේ උපකාරී වෙනවා. අද දවසේ ධම්සභා මණ්ඩපයේ ආරම්භක අනුශාසනාව විදිහට මා ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ පින්වතුනේ, අප වෙත යොමු වී තිබූ ගැටලුවක් මුල් කරගෙන ඒ ගැටලුව බොහෝ දෙනෙක් තුළ තිබෙන ආකාරයේ ගැටලුවක්. එනිසා ඒ ගැටලුවට පිළිතුරක් ධම්සභා මණ්ඩපේ අනුශාසනාවේදී ලබා දෙන්න අපි කල්පනා කළා. මහත්තයා සාමාන්‍යයෙන් මේ විමසලා තිබුණු ගැටලුව එහෙමයි සාම. ගොඩාක් දෙනෙක්ගේ ජීවිතවල මා හිතනවා මේ ගැටලුව ගැන කියනකොට බොහෝ දෙනෙකුට හිතෙයි අනේ අපිටත් ඕක තියෙනවනේ කියන අදහස. අපි විමසලා තිබුණා ධර්මය අහන්න ලැබිලා අපි පිරිසිදු හිතක් ඇති කරගන්න උත්සාහ කරද්දිත් ආයෙමත් හිතට මොකක් හරි ලාමක හිතුවිල්ලක් ඇවිල්ලා ඒක වද දෙනවා. එහෙමයි ස්වාමීනි. එක්කෝ අතීතේ වෙච්ච පරණ වැරද්දක් මතක් වෙනවා. එහෙම නැත්නම් අතහරින්න හිතන දෙයක්ම ආයෙමත් හිතට නැගෙනවා. අතහරින්න කැමති හිතුවිලි තියෙනවනේ මිනිස්සු මේ ජීවිතේ. ඒකම ආයෙ නැගෙනවා. හිතට වද දෙන හිතුවිලින් බේරෙන්න අපි මොකද්ද කරන්න ඕන? ඕක තමයි අපෙන් විමසලා තිබුණු ප්‍රශ්නේ. එහෙමයි. හිතට වද දෙන හිතුවිලි. අපි හිතන්න අකමැති ධර්මයේ තුලින් අපි ධර්මය අහනකොට අපි තේරුම් ගන්න හිතුවිලි තියෙනවා මේ හිතුවිලි හරි නරකයි. මේවා හිතන්න හොඳ නැහැ කියලා. ඉබඳු හිතුවිලි. ඊළඟට ධර්මයේ මුණ ගැහෙන්න කලින් අපෙන් වෙච්චි වැරදි සටහන් විදිහට මේ හදවතේ තියෙනවා ආන් ඒ හිතුවිලි. මේ විදිහට හිතට යම් හිතුවිල්ලක් වද දෙනවා නම් හිතට වද දෙන හිතුවිල්ලෙන් අපි බේරෙන්නේ කොහොමද? මා හිතන්නේ පින්වතුන් හැම දිනාටම වගේ ඔය ප්‍රශ්නේ ඔය විදිහටම ඇති.
ධර්මයක් මුණ ගැහුණාට පස්සේ මහත්තයා දැන් ධර්මයක් මුණ ගැහෙනකන් මේ සිතක පිරිසුදු භාවය ගැන ලොකු අදහසක් සාමාන්‍ය ජනයාට නැහැනේ. එහෙමයි ස්වාමීනි. ධර්මයක් මුණ ගැහුණාට පස්සේ කෙනෙක් හිත පිරිසුදු කරගන්න, හිතේ පිරිසුදු හිතුවිලි පවත්වන්න වෑයම් කරනවා. වෑයම් කරනකොට හිතේ ස්වභාවය තමයි ආයෙමත් ලාමක හිතුවිලි නැගෙන්න පටන් ගන්නවා. ලාමක හිතුවිලි නැගෙනකොට ඒ හිත පාලනය කරගන්න අසීරු වෙනවා හිත මෝරලා නැත්තම්. එහෙමයි. මේ හිතක තියෙනවා මහත්තයා මෝරනවා කියලා එකක්. නොමේරු සිතක් මෝරනවා කියලා කාරණාවක් තියෙනවා. නොමේරු සිතක් මේරීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාරණා 5ක් ඕනේ. එහෙමයි ස්වාමීනි. නොමේරු චිත්තය, නොමේරු හිත මෝරන්න. ඒ කියන්නේ මෝරපු හිතට පුළුවන් ලාමක හිතවිල්ල අඳුනගෙන අයින් කරන්න. මෝරපු හිතට පුළුවන් ලාමක හිතවිල්ලක් නැගෙනකොට ඒ හිතවිල්ල බැහැර කරලා උතුම් කුසල් හිතවිල්ලක හිත රඳවන්න. ස්වාමීනි දැන් ගොඩක් වෙලාවලට එහෙම ලාමක සිතුවිල්ලක් නැත්තම් දුර්වල සිතුවිල්ලක් හිතට ආව විගස අපි වෙන්නේ ඒ සිතත් එක්ක සැලී ගොස් මම මේවරත් අසමත් වෙනවද වගේ හැඟීමකින් ඒ හැඟීමකට යටත් වෙන එක අවසරස. ඇත්තෙම එන පාපී හිතවිල්ල විසින් අර ලාමක හිත ඇති තැනැත්තාව යට කරනවානේ. එහෙමයි. ඊට පස්සේ හිතවිල්ලට ඕන විදිහට එයා වැඩ කරනවා. ගොඩාක් වෙලාවට මෝරපු හිතක් නැති කෙනාට මේක ලාමක හිතවිල්ල කියලා අඳුන ගන්නවත් බැරි වෙනවා. ඒ හිතවිල්ල ඔස්සේ ගිහිල්ලා වැඩේ වරද්ද ගත්තාට පස්සේ තමයි මතක් වෙන්නේ. අනේ මම මේ කල්පනා කරපු විදිහ වැරදි. මං කටයුතු කරපු විදිහ වැරදි කියලා. හිතක් මෝරන්න උවමනා කරන අංග මොනවද? හිතක් මේරීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළා නොමේරු චිත්තය. මෝරලා නැති හිත මෝරන්න උදව් කරන ප්‍රධාන කාරණාවක් කිව්වා. කල්යාණ මිත්‍රයා. එහෙමයි ස්වාමීනි. නොමේරු හිත මෝරන්න නම් කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න ඕන. කල්යාණ මිත්‍රයා නිතර ආශ්‍රය කරන කෙනාට හිත මෝරනවා. මම මේ මුලින්ම මේ කාරණේ කියන්නේ කියන්නේ හිතට වද දෙන හිතුවිල්ලක් දුරු කර ගැනීම පිණිස ක්‍රමය කියා දෙන්න කලින් හිතේ මේරීම ගැන ඔබට කියන්න කල්පනා කළේ හිත මෝරණ ඒවා එකතු කරගෙන තමයි අපිට අර හිතක තියෙන ලාමක හිතුවිලි අයින් කරන්න පුළුවන් වෙන්නේ. හිතක් මේරීම පිණිස අපි ජීවිතයට සම්බන්ධ කරගත යුතු පළමුවෙනි දේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඊළඟ එක තමයි ශ්‍රද්ධාව. ඊළඟ එක තමයි සිල්වත් බව. ඊළඟ එක තමයි වීරියවන්ත බව. ඊළඟ එක තමයි දස කතාව. දස කතා කියලා කිව්වේ මේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරද්දි සත්පුරුෂයෝ ඇසුරු කරද්දි ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් සත්පුරුෂයන්ගෙන් අහන්න ලැබෙන දේ. මහත්තයා ඒකට තමයි දස කතා කියන්නේ. එහෙමයි ස්වාමීනි. දස කතාව තමයි සත්පුරුෂයා විසින් අපට දක්වන අනුග්‍රහය. සත්පුරුෂයා කල්යාණ මිත්‍රය අපිට කරන අනුග්‍රහය තමයි දස කතාව. දහම් කතාව. එහෙමයි. අල්පේච්ඡ ජීවිතය ගැන කියලා දෙනවා. ලද දෙයින් සතුටු වීමේ වටිනාකම ගැන කියලා දෙනවා. අකුසල් එක්ක එකතු වෙලා වාසය කරන්නේ නැති එකේ වටිනාකම ගැන කියලා දෙනවා. හුදකලාවේ ධර්මයක් මෙනෙහි කරගෙන දහම් මානසිකාරයකින් සතුටු වීම ගැන කියලා දෙනවා. අකුසල් අත්හැරලා කුසල් දියුණු කරන එකේ වටිනාකම ගැන කියලා දෙනවා. සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, නිදහස් වීම ගැන, නිදහස් වීමේ වටිනාකම ගැන මේවා කියලා දෙනවා. මේ තමයි දස කතාව. ඔන්න ඔය දේවල් අහන්න ලැබෙනකොට ඒ හිත මෝරනවා. එහෙනම් හිත මේරීම පිණිස පවතින කාරණා පුරුදු කරන්න පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕන. අපි ඒ සඳහා කැමැත්තක් ඇති කරගන්න ඕන. හිත මෝරන්න උදව් කරන කාරණා දස කතාව තුලින් අහන්න ලැබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේගිය සූත්‍රයේ. මේගිය කියන ස්වාමීන් වහන්සේට තමයි ওই කාරණේ වදාළේ. දැන් අදත් බලන්න. හිත මේරීම පිණිස පවතින කාරණා තමයි මේ අහන්න ලැබෙන්නේ. හිතක් නොමේරු චිත්තය යම් කරුණකින් මෝරනවාද අද ඔබට අහන්න ලැබෙන්නේ අන්නේ කරුණ. තමන්ගේ හිත යම් ලාමක වූ අකුසලයකින් එහෙම නැත්නම් හිතට වද දෙන හිතුවිල්ලකින් නැවත නැවත බැට කනවා නම් ඒ බැට කන හිතුවිල්ලෙන් නිදහස් වීම පිණිස ක්‍රම 5ක් තිබේ. ක්‍රම 5ක් තියෙනවා. ඒ ක්‍රම 5 අපට දේශනා කළේ මේ සිත කියන එක සම්පූර්ණයෙන් අවබෝධ කරපු අපි සරණ ගියපු අපේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ.
බුදුරජාණන් වහන්සේ වදාලා විතක්ක සණ්ඨාන කියන සූත්‍රයේදී මහත්තයා එහෙමයි ස්වාමීනි. යම් යහපත් හිතුවිල්ලක් ඇතිව වාසය කරන්නට වෙර වඩන කෙනෙකුට හිතට වද දෙන හිතවිලි යලි යලිත් නැగి එනවා නම් අපි හිතමු කෙනෙක් ඔන්න මෛත්‍රී භාවනාව තුළ මෛත්‍රී මානසිකාරය තුළ හිත තියාගෙන ඉන්න කැමති වෙනවා. සියලු සත්වයෝ සුවපත් වේවා කියන හිත මහත්තයා හිත ඇතුලේ කෙනෙක් පුරුදු කරන්න මහන්සි වෙනවා කියමු. එහෙමයි. එයා ඒ හිතින් ඉන්න කැමති. ඒ හිතින් ඉන්න කැමති වුණාට මේන්න මොකක් හරි ලාමක හිතුවිල්ලක් එනවා ඉස්සරහට. එතකොට අර මෛත්‍රී භාවනාව තුළ මෛත්‍රී මානසිකාරය තුළ මෙයාට හිත තියන් ඉන්න බෑ. අරකටමයි හිත යන්නේ. එහෙමයි. එක්ක පරණ එකක් මතක් වෙනවා, එක්ක අකුසලයක්, එක්ක මොනවා හරි දැක්ක දෙයක්. මේ වගේ ලාමක අකුසලයක් හිත ඇතුලේ හොල්මන් කරන්න පටන් ගන්නවා. එතකොට එයා කුමක්ද පළවෙනිටම කළ යුත්තේ? ඒ කරන ක්‍රමයට කියනවා අඤ්ඤ නිමිත්ත මානසිකාර. වෙන නිමිත්තක් මෙනෙහි කරන්න පටන් ගන්න ඕන. අනුපක්‍රමේ. එහෙමයි. අපි මෛත්‍රී භාවනාවේ නම් හිටියේ අපි මෛත්‍රී භාවනා මානසිකාරය අයින් කරලා වෙන තමන්ගේ හිතට සැප උපද්දන මානසිකාරයකට හිත යොමු කරගන්න ඕන. එහෙමයි. ඒ යොමු කර ගැනීම තුළ අර අකුසලයට රජකම් කරන්න තියෙන අවස්ථාව නැතුව යනවා. හිතට වද දෙන හිතුවිල්ලට අපිට වද දෙන්න තියෙන අවස්ථාව නැතුව යනවා. ස්වාමීනි හරි සුන්දර මේ උපක්‍රමයන් ධර්මයෙන් දැන් අපිට යෝජනා වෙන්නේ. ඒතකොට ස්වාමීනි කවර වෙනත් හිතුවිල්ලකට අපි යොමු වෙන්න ඕනද? අපි සිදු කළ පින් ගැන කල්පනා කරන්න ඕනද? කවර ආකාරයෙන්ද සර්? අපගේ සිතට ප්‍රීතිය උපදවන උතුම් හිතුවිල්ලක්. එහෙමයි. හිතට සැප උපද්දන උතුම් හිතුවිල්ලක්. අර හිතේ බලපවත්වන අකුසලය මැඩ පවත්වන්න පුළුවන් විදිහේ ලස්සන හිතුවිල්ලකට අපි හිත ගන්නවා. ඇත්තටම මේකට ගොඩාක් උපකාර වෙනවා තමන් කරගත්ත බොහොම සුන්දර පින්කම්. එහෙමයි. තමන්ගේ හිත ඇතුලේ තියෙනවා නම් තමන් කරගත්ත වටින පින්කම් දැන් මහත්තයා අපි ජීවිතවල ගත්තොත් එහෙම අපට අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ඇසුර ලැබිච්ච නිසා අපේ මේ ජීවිත කාලය ඇතුලේ සාමාන්‍ය කෙනෙකුට කරගන්න නොලැබෙන දුර්ලභ ගණයේ පින්කම් අපි කරන්නේ. එහෙමයි සර්. මහා සෑරජානන් වහන්සේලා ළඟ අපි රැයවල් 5 වෙනකන් බුදු ගුණ කිව්වා. රැයවල් 5 වෙනකන් වන්දනා කළා. මහා සෑරජානන් වහන්සේලා අභියස රැයක් එළි වෙනකන් පිරිත් සජ්ජායනා කළා. එහෙමයි. ඉතින් මේ වගේ අපි කරගත්ත පින්කම් බොහෝමයක් තියෙනවා. ආන්ගේ පුණ්‍ය සටහනක් අපි හිතට අරගන්න ඕන. අපි මෙහෙම පින් කරපු අයනේ. අපි මේ පින්කම් කළේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කර කරනේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් අරහං සම්මා සම්බුද්ධයි. අන්න අපි එකින් එක බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතන්න පටන් ගන්නවා. අපි හිතපු භාවනා මානසිකාරේ පැත්තකින් තියලා. අඤ්ඤ නිමිත්ත හිත වෙනත් යහපත් වූ හිතුවිල්ලකට පෙරලා ගැනීම. එහෙමයි ස්වාමීනි. මේ මා කියා දෙන්න කල්පනා කළේ මහත්තයා අපිට දකින්න ලැබෙනවා ගොඩාක් වෙලාවට මේ සමාජයේ ඔය සමාජ මාධ්‍ය ආදී නිතර දකින්න ලැබෙනවා නොයෙකුත් නිර්මාණශීලී අදහස් තියෙනවා. නිර්මාණශීලී විදිහට අනිත් අයට මඩ ගහනවා. නිර්මාණශීලී විදිහට රාගය අවුස්සනවා. නිර්මාණශීලී විදිහට කේන්ති අවුස්සනවා. නිර්මාණශීලී විදිහට අනිත් අයට හින් පාස් කරනවා. එතකොට අපිට පේනවා අකුසල් උදෙසා මේ බොහෝ දෙනෙක් හරි නිර්මාණශීලී. අකුසලයක් උස්සලා ගන්න හරි නිර්මාණශීලී. එහෙමයි ස්වාමීනි. අපිට පුළුවන් දක්ෂකමක් ඇති කරගන්න කුසල් උදෙසා නිර්මාණශීලී වෙන්න. ආන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කෙනෙක් කුසල් වඩන්න කැමති කෙනාගේ හිතට අකුසල් හිතුවිල්ලක් පැමිණ හොල්මන් කරනවා නම් එයා දක්ෂයෙක් වෙන්න ඕන. ඒ හිතුවිල්ල මගහැරලා වෙන ලස්සන කුසල් හිතුවිල්ලකට තමන්ගේ හිත යොමු කරගන්න. ඇත්තට මේකට උවමනා කරන්නේ මහත්තයා කල්යාණ මිත්‍රයාගේ ඇසුර, සත්පුරුෂයාගේ ඇසුර නිතර බණහන එක. දැන් මෙහෙම සිද්ධියක් වුණානේ බුද්ධ කාලේ තඹදාටික කියලා කෙනෙක් හිටියා. ওই තඹදාටික කියලා කියන්නේ මහත්තයා මේ හරි අපිරිසිදු තැනැත්තෙක්. එහෙමයි ස්වාමීනි. ශරීරෙත් අපිරිසිදුයි, දත් සම්පූර්ණයෙන්ම කහ පාටයි. ඒ තඹ පාට දත් තිබ්බ හින්දා තමයි තඹදාටික කියලා නමකුත් ඇටුනේ. එහෙමයි. ওই තඹදාටිකගේ ශරීරෙත් අපිරිසිදුයි, ජීවත් වෙච්ච විදිහත් අපිරිසිදුයි. ඒ මිනිසයා ජීවිතේට රැස් කරගත්ත දේවලුත් අපිරිසිදුයි.
තඹදා ටික කියලා කියන්නේ චෝර ඝාතක. හොරු අහුණාට පස්සේ හොරුන්ගේ හිස කඳින් වෙන් කරන කෙනා. එහෙමයි ස්වාමී. ජීවිත කාලේ 55 අවුරුද්දක් මේ හොරුන්ව ඝාතනය කළා. එතකොට ওই 55 අවුරුද්ද ඇතුලේ මෙච්චරක් මැරුවා කියලා ඔහු දන්නේවත් නැහැ. ඒ තරම් මරලා තියෙනවා. සමහරලාට මහත්තයා අහුවෙන්නේ හොරු 100 200 එකටනේ. එතකොට 100 දෙනාගේ එක දිගට හිස කඳින් වෙන් කරනවා. එහෙම ජීවිතය ගත කරපු කෙනා ওই රස්සාවෙන් අස් කරන්න සිද්ධ වුණා. නැත්නම් මෙයා වයසයි. වයස නිසා මෙයාට දැන් පරණ විදිහට අර හයියට රස්සාව කරගන්න බෑ. එතකොට රජුරෝ චෝර ඝාතක පදවියට මේ වෙනත් කෙනෙක්ව පත් කළා. තඹදාටිකව බොහොම ගෞරව ඇතුව රස්සාවෙන් පහ කළා. තඹදාටික විශ්‍රාම ගත්තා. එහෙමයි ස්වාමී. විශ්‍රාම ගත්ත දවසේ මෙයා හොඳට නාලා ඇඟේ සුවඳ තවරාගෙන මෙයා ආසයි හරියට කිරිබත් කන්න. කිරිබතක් ලැහැත්ති කෙරෙව්වා මේ උදේම නාලා කරලා කිරිබතක් කන්නම් කියලා. ওই වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්ක ගමන් මේ තඹදාටික කියලා කියන්නේ මහලු කෙනෙක්. දැක්ක ගමන් නිකන් දරුවෙකු කෙරෙහි ඇති වෙනවා වගේ සෙනෙහසක් ඇති වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහත්තයා මේ ඇහැල මලේ පාටනේ. එහෙමයි ස්වාමී. ඉතින් දැක්ක ගමන් හිත පැහැදුනා. එහෙමයි. ආරාධනා කළා. ආරාධනා කරලා මේ තමන්ගේ නිවසේ වඩා හිඳුවලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කිරිබත් පූජා කළා. මෙයත් කිරිබත් අනුභව කළා. ඒ අනුභවයෙන් පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා එහෙනම් පින් අනුමෝදන් කරන්නත් එක්ක උපාසක මහත්තයා වාඩි වෙන්නකෝ කිව්වා. එහෙමයි ස්වාමී. වාඩි වුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දහම් කතාව කළා. ධර්මයේ කියලා දෙද්දී මහත්තයා දැන් මෙයාට ධර්මයට ආසයි. ධර්මය අහලා තිබ්බේ නැහැ නේ කලින්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සැලලිහිණියෙක් වගේ සරයෙන් බණපදේ ඇහෙනකොට මෙයාගේ හිත ධර්මයට වසඟ වෙලා. ආසයි. හැබැයි ධර්මයේ තුල හිත තියාගෙන ඉන්න බෑ. මෙයාගේ හිත යනවා හොරු මරපු තැනට. මිනිසුන්ගේ හිස කඳින් වෙන් කරපු හැටි මෙයාට මැවිලා පේනවා. තමනුත් ප්‍රාණඝාත කළා නේද කියලා මැවිලා පේනවා. දැන් මේක පාලනය කරගන්න බැරුව ගියා. මෙයාගේ ශරීරය වෙවුලන්න ගත්තා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ තඹදාටිකෙන් ඇහුවා ඈ උපාසකේ ඔබ මොකෝ මේ බිහිතියටපත් වෙලා වගේ? කිව්වා අනේ ස්වාමීනි මං ධර්මයට ආසයි. දහම් පදයේටම හිත යොමු කරගෙන ඉන්නත් ආසයි. ධර්මයේම හිත ඇතුලේ තියෙනවා නම් ඔබ වහන්සේ කියන වචනම හිත ඇතුලේ තියෙනවා නම් ආසයි. එහෙමයි. ස්වාමීනි මට බෑනේ. මට මේ පරණ කරපුවා මතක් වෙනවනේ කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා තඹදාටිකගෙන් තඹදාටික ඔබ චෝර ඝාතක විදිහට කළේ රස්සාවක්ද නැත්නම් ඔබේ උවමනාවටද මැරුවේ කියලා ඇහුවා. ඔබේ උවමනාවටද මේ මිනිසුන් ඔබ ඝාතනය කළේ එහෙම නැත්නම් ඔබ කරේ රජුගේ අනද රජුසේ උදෙසා කරපු රස්සාවද කියලා ඇහුවා. එහෙමයි. අහපු ගමන් තඹදාටිකට අර හිතුවිල්ල අතහරින්න තැනක් කියදුනා. තඹදාටික කියනවා ස්වාමීනි මගේ උවමනාවට මං එකෙක්වත් මරලා නැහැ. ඔක්කොම රජුගේ අනටයි මං ඝාතනය කළේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අර තඹදාටිකට කිව්වා එහෙනම් උපාසකේ මේ වෙලාවේ ආසාවේ මේ බණ ටික අහන්න. ඔය තමන් කරපු නැති එකක් ගැන හිත හිත ඉන්න එක අතහැරලා දාන්න කිව්වා. එහෙමයි ස්වාමීනි. හරිම ලස්සනයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ නුවණ හැසිරවීම නම් මහත්තයා. එහෙමයි ස්වාමීනි. දැන් අර වෙලාවේ අර මිනිස්සු අසරණයිනේ. ඒ අසරණ වෙච්ච වෙලාවේ මිනිසයාට තනියෙන් තමන්ගේ හිත පාලනය කරගන්න බැරුව ඉඳිද්දී අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ උදව් කළා. එහෙමයි. හිත මහත්තයා ධර්මයේම පිහිටියා. ධර්ම දේශනාව අවසන් වෙනකොට තඹදාටික සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ආශ්චර්යයි. එහෙමයි. එතකොට අපිට දක්ෂකමක් තියෙන්න ඕන මහත්තයා අපේ හිත සම්බන්ධයෙන් දැන් අපිට අදටත් කල්යාණ මිත්‍රයන්ගෙන් සත්පුරුෂයන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර අහන්න ලැබෙනවනේ. හැබැයි අද තියෙන්නේ ඒ කාලෙට වඩා මානසික මට්ටම් පත්ත ගත්තොත් අපිට කියන්න පුළුවන් දුර්වලයි කියලා. එහෙමයි. ඒ දුර්වල මානසික මට්ටමක් අපිට තියෙන්නේ කියලා අඳුනාගෙන පින්වතුනි අපි කරන්න ඕන. අපේ හිත ඇතුලේ අකුසල් වැරදි ලාමක දේවල් ඒවා මෙනෙහි කර කර ඉන්න එක දශමයක්වත් ඉඩ දෙන්න හොඳ නැහැ.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ආනුභාවය මෙතරම්ද කියලා දැන් කලින් අවස්ථාවේ කතා ප්‍රවෘත්තියේ මේ ඒ සියල්ල නුවණින් Tamanගේ අතීත හිතවිල්ල යටපත් කළ සැනින් ධර්මයේ හුට විකසිත වෙන්නට තියෙන ඉඩකඩ ඒ ධර්මයේ පිළිබඳව ආදර භක්තිය විශ්වාසය හිතට අරගෙන කෙනෙකුට පුළුවන් ද අර Tamanගේ දුර්වල හිතවිලි යටත් කරමින් වාසය කරන්න ස්වාමී. ඒක තමයි බලන්නේ හිතක් මෙහෙව ගන්න තියෙන දක්ෂකම කියන එක. එහෙමයි ස්වාමී. හිත මෙහෙව ගන්න තියෙන දක්ෂකම මහත්තයා හටගන්නේ හිත මෝරපුවම. නොමේරු හිතකට හිත මෙහෙව ගැනීමේ දක්ෂකම නැහැ. නොමේරු චිත්තයක් නම් තියෙන්නේ. එයාට හිත මෙහෙව ගන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම තඹදාටික කියලා කියන්නේ 55 අවුරුද්දක් හොරු මරපු හොඳ වැඩිහිටි මිනිස්සෙක්. හැබැයි හිත මෝරලා නැහැ. හිත මේරුවේ කල්යාණ මිත්‍රයන් වහන්සේ දස කතාව කරනකොට. එහෙමයි ස්වාමීනි. ඒ දස කතාවෙන් හිත මේරුවා හිතට හයියක් ආවා. මොකටද මම මේ වැඩකට නැති ඒවා හිතනවද? මං දැන් හිතිය යුත්තේ ධර්මයයි කියලා ධර්මයේ සිහි කළා. එහෙමයි. ධර්මයේ සිහි කරපු ගමන් ජීවිතේ සම්පූර්ණයෙන් සැපයටපත් වුණා. ඒ නිසා බුද්ධ ශාසනයක් ඇතුලේ අපි මෙනෙහි කළ යුතු දේ ගැන හොඳ හිතක් අපිට තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට මෙනෙහි කරන්න කිව්වේ බුද්ධානුස්සති බුදු ගුණ, ධම්මානුස්සති දහම් ගුණ, සංඝානුස්සති සංඝ ගුණ, ඊළඟට සීලානුස්සති තමන් ආරක්ෂා කරපු තමන් සුරකිපු සිල්පද ගැන, ඊළඟට ඡාගානුස්සති තමන් දීපු දානමාන ගැන, දේවතානුස්සති ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගත්තු අය දෙවියන් අතරේ සිටිනා බව. ඒවා තමයි අපිට සිහි කරන්න කිව්වේ. ඊළඟට මහත්තයා සිහි කරන්න කිව්වා මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මේ වගේ කුසල්. කිසිම තැනක භාග්‍යතුන් වහන්සේ වදාරලා නැහැ අකුසලයේ සිහි කරන්නට කියලා. එහෙමයි ස්වාමීනි. කිසිම තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ හිතට මේ පරණ අතීත මතක එනකොට ඒ පරණ ඒවා සිහි කර කර ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ කුසල් සිහි කරන්න. මේක හොඳ මේ වටින අවවාදයක් ඔබට හරියට හිතට ගන්න ඕන. ස්වාමීනි ධර්මයේ එතකොට මොනතරම් ආරක්ෂිත භූමියක්ද ඕනම කෙනෙකුට? ධර්මය කියලා කියන්නේ මහත්තයා ශේම භූමියක්. සංසාර කතරේ අපට රැකවරණය පිණිස හමු වෙන එකම ශේම භූමිය බුදුරජුන්ගේ සද්ධර්මයයි. ඒ ශේම භූමිය හම්බ වුණාට පස්සේ ඔළුව වෙන පැත්තකට හරවාගෙන යන්න හොඳ නැහැ. ශේම භූමිය පැත්තටම ඇදෙන්න ඕන. ඒ නිසා ධර්මයේ කියන එකම වැළඳ ගන්න පින්වතුනි අපේ ජීවිත ඇතුලේ බණපද අහන්න ලැබෙනකොට ඕන තරම් වැරදි අඩුපාඩු වෙලා තියෙන්න පුළුවන්. ඊළඟට ධර්මය අහන්ට ලැබිලාත් අපේ හිතවල තියෙන දුර්වලකම නිසා ධර්මය අහත් වැරදි කර කර ඉන්න අය වෙන්නත් පුළුවන්. ඒ හැමෝටමයි මේ අවවාදේ. ඒ හැම කෙනෙක්ම අපි තේරුම් ගන්න ඕන අපිට අකුසලයක් හිත හිටියා කියලා ඇති පළක් නැහැ. ඒ නිසා මොනවා හරි ක්‍රමයකින් අපි කුසලයටමයි හිත ගන්න ඕන. ඒකට අපි උපකාර කරගන්න දේ තමයි මහත්තයා ගොඩාක් කුසල මනසිකාර දැනගෙන ඉන්න ඕන. ඒකට තමයි ධර්මය අහන්න ඕනේ. ධර්මය අහපු කෙනෙක් බුදු ගුණ හිතන්න දන්නවා, දහම් ගුණ හිතන්න දන්නවා, සංඝ ගුණ හිතන්න දන්නවා, මහා සංඝරත්නය ගැන ආශ්චර්යමත් වූ කතන්දර දන්නවා, ඔය තඹදාටිකගේ කතාව දන්නවා. දැන් බණ අහපු නැති කෙනෙක් ඒ කතාව දන්නේ නැහැ. එහෙම යා එකක් ගානේ ධර්මය දන්නවා නම් එකකින් එකකට මාරු වෙවි කුසල් තුලම හිත පවත්වන්න පුළුවන්. ඒක තමයි හිතට වද දෙන හිතුවිල්ලක් දුරු කරගන්න තියෙන පළවෙනි ක්‍රමය. ඕන ලාමක හිතුවිල්ලක් හිතට වද දෙනවනම් ඔය ක්‍රමයට උත්සාහ කරන්න. කුසලයෙන් කුසලයට හිත මාරු කර කර කුසල් තුලම හිත තියාගන්න උත්සාහවත් වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙකුට එහෙම කුසල් තුලට හිත අරගෙන අකුසල් දුරු කරන්න අමාරු නම් එයාට තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි ආදීනව මානසිකාරය. ආදීනව මෙනෙහි කරන්න ඕන. ආදීනව මෙනෙහි කරනවා කියලා කියන්නේ අපට අකුසල් හිතා හිටියොත් ඒකේ තියෙන විපත නස්පැත්තිය ජීවිතේට වෙන්න පුළුවන් අනතුර අපි නිතර හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ ලස්සනට ඉන්න කැමති ගෑනු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි හොඳට නාලා ඇඟ පුරාම හොඳට මේ විලේපන තවරගෙන සෙන්ට් එකක් ගහලා මෙයා ඉන්නවා.
මෙයා ඒ වෙලාවට ඉන්නේ දැන් නාපු ගමන් මහත්තයා ඇඟ හරි සුවඳයි. තව සෙන්ට් ආදියක් ගහගත්තාම තවත් සුවඳයි. දැන් මෙයා ලස්සනට ඉන්නවා. මේ ලස්සනට ඉන්න වෙලාවේ කවුරු හරි කෙනෙක් විහිළුවට හරි ඉරිසියාවට හරි මෙයාගේ ඇඟට මැරිලා කුණු වෙච්ච සතෙකුගේ මලකුණක් දැම්මා. මලකුණ දැම්ම ගම මහත්තයා මෙයා ඉක්මනට පිළිකුල් කරනවානේ. චීකේ ඇයි මං මේ මෙච්චර ලස්සනට ඉන්න කැමති මට මේ දේ කළේ කියලා පිළිකුල් කරනවානේ. අකුසල් හිතුවිල්ල එහෙම පිළිකුල් කරන්න කිව්වා. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයි මේ උපමා. ස්වාමීනි පරිද්දෙන් දක්ෂ වෙලා පරිද්දෙන් අපි දක්ෂ වෙන්න ඕන. අපේ හිතට එන පහත් හිතුවිල්ල ගැන හිතන්න. එහෙමයි ස්වාමීනි. මේ රාග හිතුවිල්ලක් හිතට එනකොට චිකේ මේ හිතුවිල්ල පවත්වා හිටියොත් මේ හිතුවිල්ල මාව නිරේට අරන් යයි. පෙරේත ලෝකෙට අරන් යයි. තිරිසන් ලෝකෙට අරන් යයි. මේ නරක හිතුවිල්ල හිත ඉන්නවා කියන එක දෙවිවරු දකි. දැකලා මං ගැන දෙවියෝ මොනවා හිතයිද? අන්න එහෙම අපි සිහි කරන්න ඕන. ඒ සිහි කිරීමත් එක්ක අකුසලයේ තියෙන ආදීනවේ හිතන්න අකුසලයට හිත අප්පිරිය වෙනවා. අකුසලයට හිත අකමැති වෙනවා. අකුසලෙත් එක්ක වාසය කිරීම කියන එක හිතට වෙහෙසක් වෙනවා. එහෙමයි. එතකොට හිත හරි පහසුවෙන්ම කුසලයට ගන්න පුළුවන්. අකුසලයේ දුරු කළ හැකිමයි. අකුසලයේ දුරු කර හැකිමයි. ඒ ගැන වදාළේ කවුද? මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ අපිට දේශනා කළා මහත්තයා එක සූත්‍ර දේශනාවක අංගුත්තර නිකායේ දේශනාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා අකුසල භික්කවේ පජහත මහණෙනි අකුසල අතහරින්න. සක්කා භික්කවේ අකුසලං පජහිතුම් මහණෙනි අකුසල අතහරින්න පුළුවන්. අකුසල අතහරින්න බැරි දෙයක් නම් මහණෙනි මම ඔබට අකුසල අතහරින්න කියලා කියන්නේ. ඇයි මහණෙනි මම මේ අකුසල අතහරින්න කියලා ඔබට කියන්නේ? අකුසලයේ තුල ඔබ හිටියොත් ඔබට බොහෝ කල විපත පිණිස පවතිනවා. අකුසල් තුල ඉන්න ඔබට සැප උපදිනවා නම් මහණෙනි මං කවදාවත් කියන්නේ අකුසල් අත්හරින්න කියලා. බලන්නේ මහා කරුණාව. අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ කරුණාව. ඒ කරුණාව තේරුම් අරගෙන පින්වතුනේ අපි උත්සාහවත් වෙන්න ඕනේ හිතට එන අකුසලයේ ගැන ඊටාම පහත් ආකාරයෙන් හිතන්න. දැන් මේක පුළුවන්ද ඔබ වෙනුවෙන් ඔබේ ස්වාමි පුරුෂයාට, ඔබේ භාර්යාවට, ඔබේ මිත්‍රයාට කරලා දෙන්න? එහෙම බෑ. ඔබේ අකුසලයේ ගැන ලාමක විදිහට හිතිය යුත්තේ ඔබමයි. ඔබේ අකුසලයේ ආදීනව සිහි කළ යුත්තේ ඔබමයි. ඔබේ අකුසලයට ගැරහී යුත්තේ ඔබමයි. වෙන කෙනෙක් මේක කරලා දෙන්නේ නැහැ. වෙන කෙනෙකුට මේක කරලා දෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඔය තමයි දෙවෙනි ක්‍රමය. හිතට අකුසලයක්, හිතට පාපී දෙයක් යලි යලි වද දෙනවා නම් ඒ වද දෙන එකකින් නිදහස් වෙන්න දැන් ක්‍රම දෙකයි. තුන්වෙනි ක්‍රමය මොකද්ද? අසති අමනසිකාර. සිහි නොකර සිටීම, මෙනෙහි නොකර සිටීම. සිහි නොකර සිටීම, මෙනෙහි නොකර සිටීම කියන එක අපේ හිතට වද දෙන හිතුවිල්ලක් අතහරින්න තියෙන අතිශයින්ම සාර්ථක ක්‍රමයක්. ඒ සාර්ථක ක්‍රමයේ ලෝකයට දායාද කළේ තුන්ලොව අතැඹුලක්සේ අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ. අසති අමනසිකාරය කියන එක බුදුරජාණන් වහන්සේ උපමාවෙන් තේරුවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඔබ දකින්න අකමැති රූපයක් එක පාර පෙවුනොත් ඔබ මොකද කරන්නේ? ඇස් දෙක පියා ගන්නවා. අපි මහත්තයා දකින්න අකමැති මිනිස්සෙක් අපි හිතමු එනවා කියලා ඉස්සරහට. එහෙමයි. අපි ඇස් පියා ගන්නවා එක්ක අහක බලා ගන්නවා. එහෙමයි. අපි අහන්න අකමැති ගීතයක්, අපි අකමැති මේ අහන්න අකමැති හඬක් අපිට එකපාර ඇහෙනවා. අපි ඉක්මනට කන් දෙක ඇඟිලි ගහ ගන්නවා, කන් වහ ගන්නවා. එහෙමයි. අපි කොහේ හරි ඇවිදගෙන යනකොට අපිට බොහෝම අකමැති විදිහේ දුර්ගන්ධයක් එකපාර එනවා. එතකොට අපි තදට නහය වහ ගන්නවා. ඔන්න ඔය ක්‍රමේම අනුගමනය කරන්න කියනවා හිතට එන හිතුවිල්ලට. එහෙමයි ස්වාමීනි. හරිම ලස්සනයි මහත්තයා මේ ධර්මය. විතක්ක සන්ටහන සූත්‍රයේ මේක තියෙන්නේ. ඇත්තටම මේ බඳු ධර්මයන් තිබෙද්දී නේද අපි ලාමක හිතුවිලි වලින් වද විඳ ඉන්නේ කියලා හිතෙනවා මේ ධර්මයේ කියවද්දී. ස්වාමීනි මේ මහා කාරුණිකයන් වහන්සේ මොන තරම් මේ ශක්තිමත්ව හිතකට දරා ගන්න පුළුවන් වෙන ආකාරයෙන් දහම් දෙසන්නේද කියලා අපිට යලි යලි පැහැදෙන්න තියෙන අවස්ථාව ස්වාමී. ඇත්තම මහත්තයා මේ ධර්මයන් මේ විදිහට පැහැදිලි කර ගන්න කොටයි
භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ කොච්චර ධනාත්මක, කොච්චර පරිණත, කොච්චර නවීන පන්නේ එකක්ද කියලා තේරෙන්නේ. දැන් අපි නවීන පන්නේ උපදෙස් පතනවනේ. වර්තමාන ලෝකයට ගැලපෙන උපදේශය, කාලීන උපදේශය මෙහෙම කියලා. මේවානේ මහත්තයා නවීන. එහෙමයි ස්වාමීනි. මේ ක්‍රමයටනේ සම්පූර්ණයෙන්ම හිතක් පිරිසුදු කරගන්න පුළුවන්කම තියෙන්නේ. හිතකට වද දෙන හිතුවිල්ල මෙනෙහි නොකර ඉන්න කියනවා. හිත කියන එක සම්බන්ධයෙන්ුත් ඇහැ කන නාසය වගේම අනුගමනය කරන්න කියනවා. ඇහැට අකමැති රූපේ පේනකොට ඇහැ වහ ගන්නවා වගේ. කනට අකමැති ශබ්දයක් ඇහෙනකොට කන් දෙක වහ ගන්නවා වගේ. නාසයට අකමැති ගඳක් එනකොට නහය වහ ගන්නවා වගේ. හිතට අකමැති හිතවිල්ලක් එනකොට හිත වහ ගන්න. මේක වැඩක් නෑ මට. මේ මොකද්ද මේ මං හිතන්නේ? මේවා මං හිතින් හිතිය යුතු හිතවිලිද? අන්න එහෙම හිතලා මහත්තයා මේක ඉක්මනින් බැහැර කරන්න. එහෙමයි ස්වාමීනි. එක්කෝ අපි සිහි කරනවා මං මේ අතීතේ කරපුවානේ. බණ දහන් දන්නේ නැති කාලේ කරපුවා. මෙව්වා මට වැඩක් නෑ. අන්න අයින් කළා. එහෙමයි. එක්කෝ මේ අපි හිතමු කෙනෙකුගේ හිත පසාරු කරගෙන එන වේදනාවක් තියෙනවා කියලා. මේ තමන්ගෙන් වෙච්චි කාට හරි වෙච්චි ලොකු වැරද්දක්. ඒක හෙලි කරන්න විදිහක් නැතුව ඉන්නවා. කල්පනා කරනවා මං මේක හෙලි කරන්න ගියොත් මෙතන නැති අර්බුදයක් හටගන්නවා. අනිත් එක මේක ගැන අතීතයට ගියපු එක ගැන මං හිටියා කියලා මට අතීතයට ගිහිල්ලා මකලා එන්න පුළුවන්කම ඇත්තේ නෑ. ඒ හින්දා අතීතයට ගියපු එක අතීතයට ගියපු දෙයින් මට ඒකෙන් වැඩක් නෑ. එහෙමයි ස්වාමීනි. අන්න එහෙම අපිට හිතන්න පුළුවන් නම් අපිට හරි ඉක්මනින් මහත්ය පහසුවට එන්න පුළුවන්. ස්වාමීනි මේ හරි ඉක්මනින් දැන් අපි අරුබුදයටපත් වෙන තැන තමයි මට හරියට ඒ කාරණාව හිතට වද දෙනවා පුදුම තරම් වේදනාවක් තියෙන කියලා යලි යලිම ඒකම අල්ලගන්න ස්ථානේ. ස්වාමීනි නමුත් මේ ධම්මාවාදයේ මෙතන ගැලපෙන විදිය ඇත්තටම නොමේරූ චිත්තයක් තියෙන කෙනෙක් තමයි මහත්තයා. ලාමක දෙයක් අල්ලාගෙන නහයෙන් අඩමින් ඉන්නේ. එහෙමයි ස්වාමීනි. නොමේරූ හිතක් තියෙන කෙනා ලාමක දේ වැළඳගෙන ඒකම මුල් කරගෙන නහයෙන් අඩමින් ඉන්නවා. හරියට අහසේ ගමන් කරන හඳ ඉල්ලලා පොඩි එකෙක් ඇඬුවොත් එහෙමයි ස්වාමීනි. සාමාන්‍යයෙන් අහසේ ගමන් කරන හඳ ඉල්ලලා මෝරපු මිනිහෙක් අඬන්නේ නැහනේ. හැබැයි පුංචි ළමයි අර අහසේ අරක තැටිය වගේ ලොකුවට රවුමට පේනකොට එයාට මේක තේරෙන්නේ මේක ගන්න බැරි දෙයක් කියලා. එහෙමයි. එයා සමහරවිට දෙමව්පියන්ගේ ඇඟේ එල්ලිලා දෙමව්පියන්ගේ ඇඟ හූරලා කෑ ගහලා අඬනවා මට අරක ඕන කියලා. එයාගේ නොමේරුකම. ඒ වගේමයි මේ හිතක හටගන්න ලාමක හිතවිල්ලක අපි එල්ලීගෙන ඉන්නවා නම් අපිම අපි ගැන තේරුම් ගන්න ඕන ඔබ තාම මෝරලා නැහැ කියලා. මේ චිත්තය තාම මෝරලා නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මෝරන්න ඕන කරන දේ අනුගමනය කරන්න පටන් ගන්න ඕන. කල්යාණ මිත්‍රය ඇසුරු කර නිතර බණ අහන්න. දැන් බලන්න පින්වතුනි අද ධම්සභා මණ්ඩපේ මේ බණ පදේ අහනකොට මම හිතන්නේ අහගෙන ඉද්දීම පින්වතුන්ලගේ හදවතට දැනෙනවා ඇති සැනසීමක්. මේ තියෙන්නේ මා හොයපු ක්‍රමේනේ කියලා. බලන්න මේ ධර්මයේ ඇසීම නිසායි මේ ලාභය ලැබෙන්නේ. ධර්මයේ අහන්න තියෙන ආසාව නිසායි මේ ලාභය ලැබෙන්නේ. මෙහෙම තමයි හිතක් මෝරන්නේ. ඒ නිසා හිතක් මෝරලා නැහැ කියලා තේරෙන කෙනා යලි යලිත් කළ යුත්තේ ගොඩාක් බණ අහන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසති අමනසිකාරය කියන ක්‍රමේනුත් මහණෙනි හිතක තියෙන අකුසලය බැහැර කරන්න පුළුවන්. හිතට වද දෙන හිතුවිල්ලෙන් බේරෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි ක්‍රමය. ඒකට කියනවා විතක්ක මූල බෙහෙද ක්‍රමය. විතක්ක මූල බෙහෙද ක්‍රමය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හිතන හරි අපූර්ව ක්‍රමයක්. එහෙමයි ස්වාමීනි. ඒ ක්‍රමය ඇත්තටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල විතරමයි තියෙන්නේ. වෙන තැනක නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකට උපමාවක්. මේ විතක්ක මූල බෙහෙද ක්‍රමයේ තේරුම් ගන්න උපමාවක්. මිනිස්සෙක් මහත්තයා ගමනක් උවමනාවක් නැතුව දුවගෙන යනවා. දැන් මේ මිනිසයාට උවමනාවක් නැහැ දුවන්න තරම් හදිස්සියක් නැති ගමනක්. හැබැයි මෙයා පුරුද්දට වගේ දුවනවා. දුවද්දි දැන් මෙයාට හැති. දුවද්දි අර ශරීරයේ එහෙ මෙහෙ රිදෙනවනේ. දැන් ශරීරයේ රිදෙන්නත් අරගෙන මෙයා දුවනවා. දුවන ගමන් මේ මිනිස්සයා කල්පනා කරනවා ඇයි මම මේ දුවන්නේ? මේ කිසි තේරුමක් නැහැනේ මං දුවන එක. දුවලා මොකටද මං මහන්සි වෙන්නේ? මේ ගමන මට දුවන්නේ නැතුව මට යන්න පුළුවන්. හීන්සීරුවේ.
දුවන්නේ නැතුව කලබලයකින් තොරව ගියොත් මට දාඩිය ටිකක්වත් දාන්න නැතුව මේ ගමන සැපට සනීපෙට යන්න පුළුවන්. අන්නේ මිනිසයා දුවන එක අතහැරලා සැප සැනසීමට ආවා. දැන් එයා හිමීට ගමන් කරනවා. එතකොට එයා ආස කළේ මොකේද මහත්තයා? ආස කළේ සුවයට. එහෙමයි. සුව පහසුවට ආස කළා. ඔන්න ඔය වගේ මිනිස්සෙක් සුව පහසුවට අකමැති නම් අපහසුතාවය තුල එල්ලිලා ඉන්න එපා කිව්වා. අපහසුතාවය තුල හිතට වද දෙන කට්ට තුල ඒකේ එල්ලිලා ඉන්න එපා කිව්වා. එයා සුව පහසු ඉරියව්වට ඉක්මනින් එන්න ඕන. දුවන එක වැඩක් නැත්තම් හිමීට ගමන් කරන්න ඕන. හිමීට ගමන් කරන එකත් ඕන නැත්තම් අනේ නැවතිලා පාඩුවේ ඉන්න ඕන. නැවතිලා පාඩුවේ ඉන්නකොට නිකන් හිටගෙන ඉඳි කකුල් රිදෙනවා නම් එයා හොඳ පිරිසිදු තැනක් බලලා වාඩි වෙන්න ඕන. වාඩි වෙලා ඉන්න එකත් කොන්දට රිදෙනවා නම් මහත්තයා එයා පහසුව කැමති කෙනා මොකද්ද කරන්න ඕනේ? හොඳට හාන්සි වෙන්න ඕනේ. එහෙමයි. ඒ වගේ තමන්ගේ පහසුව තමන් පියවරෙන් පියවර හොයාගෙන යන්න ඕන. පහසුව සැලසෙන තැනටම යන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය වගේ භික්ෂුව කල්පනා කරන්න කියනවා. මම මේ හිත ඉන්නේ මොකද්ද? මම මේ හිතා ඉන්නේ යම් කිසි හිතුවිල්ලක්. කොහොමද මට මේ හිතුවිල්ල ආවේ? හිතුවිල්ලක් සම්බන්ධ වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියලා කිව්වේ ඇහත් ස්පර්ශය කියලා කිව්වේ මේ දැන් හිතුවිල්ල සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. එහෙමයි. හිතුවිල්ල සම්බන්ධයෙන් හටගන්න ස්පර්ශේ හිතේ ස්පර්ශය. මේ මනෝ සම්පස්සේ හිතේ ස්පර්ශය කොහොමද හටගන්නේ? හිතත් හිතුවිල්ලත් හිතේ විඥානයත් කියන තුන තියෙන නිසා. ඒ තුنين තමයි මේ හිතුවිල්ල හටගත්තේ. ඒ හිතුවිල්ල හටගෙන දැන් මට මේ වෙලා තියෙන්නේ මොකක්ද? මේ කරුණු තුන එකතු වෙලා ස්පර්ශයක් හටගත්තා. ස්පර්ශය මුල් කරගෙන මට හිතුවිල්ල කියන එක සම්බන්ධ වුණා. ඒ තුලින්ම මං හිතුවිල්ල හඳුනාගත්තා. ඒ හිතුවිල්ල කටුක කරකස එකක් නිසා මම දැන් මේ දුක් වේදනා විඳිනවා. මේ දුක් වේදනා විඳ මං ඒ වේදනාවෙන්ම චේතනා පහල කර කර වාසය කරනවා. ඒකෙන්ම මට විතර්ක උපදිනවා. මොකද්ද මේකේ තේරුම? ආන්න එහෙම මේ හිතුවිල්ල කඩන්න ඕන. එහෙමයි ස්වාමීනි. හිතුවිල්ල හොඳට කඩාගත්තොත් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා භික්ෂුන්ට ඉවසීම සම්බන්ධයෙන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මහත්තයා ඊටාම අසිරිමත් ඉවසීමක් තිබුණු කෙනෙක්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉවසීම ගැන දේශනා කරද්දී කියනවා ආයස්මතුනි ඔබට කවුරු හරි ඔබේ ශරීරෙට ගැහුවොත් ඔබ මෙහෙම හිතන්න. මේ පහර වදින්න සුදුසු එකකටමයි මේ පහර වදින්නේ. මොකද මේක පහර වැදීම කියන එක උරුම කරගත් එකක්. මේ කය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් එකක්. සතර මහා ධාතුන්ගෙන් හටගත් එකකට තවත් සතර මහා ධාතු ඇවිල්ලා වදින්න පුළුවන්. අන්න එහෙම මේක निराකරණය කරන්න කියනවා. එතකොට මහත්තයා අර ගැටෙන අරමුණ අපිට අහු වෙන්නේ එහෙමයි ස්වාමීනි. නැත්තම් ඉක්මනට අල්ල ගන්න ඕනේ. අහවලා තමයි මට බැන්නේ. මට මූණක් මතක හිටියා. ඒ බයින වෙලාවේ ඇස්වල පෙනුම මෙහෙමයි මට රවාගෙන හිටියේ. අපි එහෙම යාගේ සටහන් අනුසටහන් ගන්නවනේ. අරගෙනනේ අපි අරුබුදේ හදාගන්නේ. අපි එහෙම අරුබුදේ හදාගෙන ඒ ඔස්සේ පරිගන්න උත්සාහවත් වෙනවනේ. එහෙමයි. ඕන් නැති එකක් හිතේ තියාගන්නවා. එහෙයි. ඔය වගේ තමයි හිතට ලාමක හිතුවිල්ලක් එනකොට ඒ ලාමක හිතුවිල්ල සම්බන්ධයෙන් සටහන් තමයි අපි හිතේ තියාගන්න උත්සාහ කරන්නේ. මැවෙන චිත්ත රූප අතීතේ වැරදිච්ච තැන් ඒ වැරදුනේ කොහොමද? තමන් ඒ කාලේ කරපු පව්කම් මොනවාද? තමන් සත්තු මරලා තියෙනවා නම් මරපු සත්තු ගාන කීයද? දැන් ඇතැම්ම අපිට අපෙන් ඔය හදවතින් වේදනාව විඳ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට කියනවා ස්වාමීනි මං ඒ කාලේ මෙච්චර මීයෝ ප්‍රමාණයක් මරලා තියෙනවා. මරපු ගානක් මතකයි. ඒවා තමයි සිහි කරන්නේ. එහෙමයි. ඒක සිහි කරනවා වෙනුවට සුව පහසුව ඇති වෙන ආකාරයෙන් සිහි කරන්න කිව්වා. මේ හිතුවිල්ල හටගත්තේ මෙහිමයි. මෙහෙම හටගත්ත හිතුවිල්ලක් නිසා මං මොකටනම් ලතබිමින් ඉන්නවද? තමන්ගේ සුව පහසුව තමන් හොයා ගැනීම. ඒක තමයි විතක්ක මූල බෙහෙද ක්‍රමය කියලා කියන්නේ. ඒ සිතුවිල්ල බැහැරෙන් තබනවා කියන එකද? ඒ සිතුවිල්ල
උපන් ආකාරයේ සිතුවිල්ල හටගත් ආකාරය හිතනවා. එහෙමයි ඒ හිතුවිල්ල විතර්ක වෙනවනේ. හිතුවිල්ල ਵਿਚාර වෙනවා. එහෙයි. විතර්ක ਵਿਚාර වෙනවා කියලා කියන්නේ මහත්තයා ඒ හිතුවිලි සටහන එහෙම පවතිනවා. පවතින එක යලි යලි රැවුදිනවා. ඒක තමයි ਵਿਚාරය. එහෙමයි. ඒතර මේක හටගත්තේ චේතනා නිසා. චේතනාව හටගන්න හේතුව යම් විඳීමක්. විඳීමක් හටගන්න හේතුව යම් හඳුනා ගැනීමක්. හඳුනා ගැනීමක් හටගන්න හේතුව ස්පර්ශයක්. ස්පර්ශය ඇති වෙන්න හේතුව හිතත් හිතුවිල්ලත් විඥානය. මෙයා මේක දිග ඇරලා බෙදාගත්තා. දැන් මෙයාට අතීතේ මං මෙහෙම කළාය, මගෙන් මෙහෙම වුණාය, මං මෙච්චර මීයෝ මැරුවාය මේවා නැහැ. මෙයාගේ තියෙන සම්පූර්ණ හිතුවිල්ල දිග ඇරගත්ත බවක්. එහෙමයි. දහම් දැනුමින් හිතුවිල්ල දිග ඇරියා. හිතේ සුව පහසු ඇති වුණා. ආන් ඒ ක්‍රමයට හිතට හිතුවිල්ල ආවම ඒක හිත ඉන්නේ නැතුව හිතුවිල්ල දිග අරගන්න කියනවා. ස්වාමීන් වහන්සේ කරුණාවෙන් මේ කාරණා පහදනකොට මේ සිහි කැඳව ගන්න අදහසක් පහළ වෙනවා. ඒ සම්බුදු ශාසනයේ මේ දායාදය ලැබපු නොඑක ආකාරයේ විපරීත ජීවිත ගත කළ ගණිකවරු තියදුන ඒ වගේම තවත් නරක ජීවිතවල පුරුදු පුහුණු වුණු අය ඊටාම කදිමට මිදුණු ආකාරයේ ස්වාමීනි. ඇත්තටම මහත්තයා ඒ තමන් ගැන නුවණින් කල්පනා කරලා තමන්ගේ නිදහස් වීමට තමන් කැමැති බවෙන් තමයි අපිට මේකේ යම් මේ කියන ධර්ම කාරණාවල යම් ගලපා ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. දැන් එහෙම කැමැති පින්වතෙක්නේ අපි මේ ප්‍රශ්නේ අහලා තිබුණේ. මගේ හිතට වද දෙන හිතුවිලි තියෙනවා මං කැමැති ඒ වගේ නිදහස් වෙන්න. මට ක්‍රමය කියන්න කියලා. ඒ කැමැති කෙනා වෙනුවෙන් මේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ ක්‍රමයනේ. ඒ ක්‍රමය තුළ දැන් බෝධිසත්වයෝ එක අවස්ථාවක දේශනා කරනවා අපේ ශාස්ත්‍රඥ වහන්සේ මහා බෝධිසත්වයෝ කාලේ වෙච්ච සිද්ධියක්. මහා බෝධිසත්වයෝ එක ජීවිතයක මහත්තයා අහස් ගමන් තියෙන එරදිමත් තාපසයෙක් කියලා හිටියා. ඔය තාපසින් වහන්සේ ලුණු ඇඹුල් හොයා ගැනීම පිණිස හිමාල වනයේ ඉඳලා නගරයට ආවා. එහෙමයි ස්වාමී. නගරයට ආවට පස්සේ මේ තාපසින් වහන්සේගේ ඇවතුම් පැවතුම් දැකලා නගරේ හිටපු රජුරුවෝ තාපසින් වහන්සේට ආරාධනාවක් කළා. අනේ ස්වාමීනි මට ඉන්න මේ පුරෝහිතවරු ඔක්කොම උපදේශකවරු ඔක්කොම කිසි සැනසෙල්ලක් නැති කිසි ශාන්තියක් නැති මිනිස්සු. මට ඔබ වහන්සේ දැක්කහම දැක්ක පමණින් මගේ හිතට සැනසෙල්ලක් එනවා. ඒ නිසා රාජකෘත්‍ය කරන මට ඔබ වහන්සේ වගේ කෙනෙක් අවවාද අනුශාසනා කරන්න ඉන්නවා නම් හරි සැපයි. ඒ නිසා ඔබ වහන්සේ මං ළඟ නවතින්න කිව්වා. ඉතින් එහෙම කියලා රජුරුවන්ගේ උද්‍යානයේ අර ඍෂිවරයාට වැඩ ඉන්න පොඩි කුටියක් හදලා දුන්නා. දැන් ඍෂිවරයා ඒකේ තමයි ඉන්නේ. ඒකේ ඉඳලා මහත්තයා රජමාලිගාවට පිණ්ඩපාතේ වැඩම කරනවා. මේ පිණ්ඩපාතේ ඉන්නේ අහසේ. ඒ කාලේ මේ බෝධිසත්වයන්ට තිබුණු අභිඥා වලයකින් තමයි මේ අහස් ගමන තිබුණේ. ඔය අතරේ රජුරුවන්ට යෙදිලා තියෙනවා යුද්ධයක්. යුද්ධෙට රජුරුවන්ට දුර බැහැර ජනපදයකට යන්න සිද්ධ වුණා. ওই ජනපදයට ගියාට පස්සේ දැන් තාපසින් වහන්සේට අපෝපස්ථාන කරන්න විදිහක් නැහැ. තාපසින් වහන්සේගේ අපෝපස්ථානේ හරියට බලන්නත් ඕනේ. ඒකට විශ්වාස කටයුතු කවුරු හරි ඉන්න ඕන. එහෙමයි. කවුද එකම විශ්වාසවන්ත කෙනා? රජ බිසව. අග බිසවට කතා කරලා කිව්වා බිසවුන් වහන්සේ දැන් නුඹ මගේ ආදරණීය තාපසයාට උපස්ථාන කිරීම බාර ගන්න ඕන. ඒ තාපසින් වහන්සේ ඒ ඍෂීන් වහන්සේ මේ වෙලාව වෙද්දී අහසෙන් වැඩම කරනවා. ඒ අහසෙන් වැඩියාට පස්සේ ඔබ දානමාන ටික පූජා කරන්න ඕන. ඔබේ අතින්ම කරන්න ඕන. වෙන කිසි කෙනෙකුට දෙන්න බෑ කිව්වා. දැන් රජ අනනේ. දැන් බිසව ඉතින් රජුරුවන්ගේ අන නිසා මේකට සැරසුණා. හොඳට ආභරණ වලින් සැරසිලා තාපසින් වහන්සේ වඩිනකම් බලාගෙන හිටියා. දැන් ඉන්නවා මහත්තයා තාපසින් වහන්සේ චුට්ටක් ප්‍රමාදයි. බිසවට කම්මැලිකමට බිසව වාඩි වුණා ළඟ තිබුණු පුටුවක. බිසවට නිින්ද ගියා. නිින්ද ගියපු වෙලාවේ මේ තාපසින් වහන්සේ අහසින් එනවා. අහසින් එනකොට අර පොරවගෙන ඉන්න සිවුර ඒ ඍෂිවරයා පොරවන් හිටපු සිවුර අහස උඩින් එද්දී හුලඟට මෙහෙම සට ගාලා හෙල්ලෙන්න ගත්තා. අපි දැන් දකින්නේ කොඩි එහෙම හෙලවෙන්නේ හුලඟට. ඔය වගේ මේ සිවුර හෙලුණා. සිවුර හෙලවෙන සද්දෙට බිසව කලබල වෙලා නැගිට්ටා. කලබල වෙලා නැගිටිනකොට ඇය උඩුකයට පොරවාගෙන හිටපු වස්ත්‍රය පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා.
එතකොට ඇගේ උඩුකයේ නිරුවත අර තාපසයා අහසේදී දැක්කා. දැක්ක ගමන් මහත්තයා සරාගී හිතුවිල්ලක් ඇතුලේ හටගත්තා. එහෙමයි. හටගත්ත මොහොතේම තාපසින් වහන්සේගේ එරදි ටික සිඳුණා කියනවා. සිඳිලා තාපසින් වහන්සේ පොළොවට පාත් වුණා. ඉතින් පිණ්ඩපාත දානෙත් අරගෙන පිටත් වුණා. පිටත් වෙලා මේ තාපසින් වහන්සේට හරි වේදනයි. ඇයි මෙච්චර කාලයක් හිත පිරිසුදු කරලා පිරිසිදු හිතකින් ධ්‍යාන උපදවාගෙන ධ්‍යානයෙන් අභිඥා ඇති කරගත්තේ. එච්චර පිරිසිදු හිතක් එක සටහනකින් කිලිටු වුණා. එහෙමයි ස්වාමීනි. පිරිසිදු ජීවිතයක් කැමති කෙනෙක් ඒකට කොච්චර දුක් වෙන්නේ නැද්ද? රජුරෝ යුද්ධය අවසන් වෙලා ආපු ගමන් තාපසින් වහන්සේ රජුරවන්ට කියනවා රජතුමනි මගේ හදවත පසහරු කරගෙන යන ඊතලයක් මට වැදුනා. ඒ ඊතලය තමයි රාගය නම් වූ ඊතලය. සුවසේ ඉන්න කැමති මං වගේ කෙනෙකුට මේ රාජමාලිගා හරියන්නේ. ඒ නිසා මං යනවා යන්ට කියලා රජුරවන්ට දැනුම් දීලා අහසින් පිටත් වුණා හිමාලයට. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ සුව පහසුව ඒ ඍෂිතුමා ඇති කරගත්තේ මහත්තයා හිතුවිල්ලේ මුල හොයාගෙන ගියපු නිසා. නැත්තම් ඒ ඍෂිවරයාට උපදින්නේ තැවීම විතරයි. එහෙමයි. මේ ඍෂිවරයාට වැරදි විදිහට කල්පනා කරන්න මහත්තයා ඉතුරු වෙන්නේ තැවීම විතරයි. එයා හිතනවා අයියෝ මට මෙච්චර එරදි තිබුණා මට අහස් ගමන් තිබුණා මේ කාන්තාවක් දැකලා මට මේ මොකද්ද වෙච්ච දේ. එයා එහෙම හිත වාසය කරනවා. ස්වාමීනි ගොඩක් කලාවට දැන් වෙන්නෙම අපිට එක්ක බිසව ඕන නැත්නම් ඒ ස්ත්‍රිය ඕන කියන කාරණාවට බොහෝ වෙලාවට ලාමක පුරුෂයාගේ හිත නම් එතන තමයි නවතින්නේ. එහෙමයි ස්වාමීනි. ලාමක කෙනාගේ හිත අර ලාමක තැනම ගිහිල්ලා හිර වෙනවා. නමුත් එකල අපේ මහා බෝධිසත්වයෝ ඊටාම අති උදාර පුරුෂ රත්නයක්. ඒ බෝධිසත්වයෝ එතන හිර වුණේ. ඒ සිත බැහැර කළ අන්දම ස්වාමීනි. බෝධිසත්වයෝ කල්පනා කිරීම හිතක තියෙන සෝය ගැන. එහෙමයි. අපි සාමාන්‍යයෙන් මහත්තයා අපේ ජීවිතය ගත කරනකොට සුව පහසුව කියන එක අපේක්ෂා කරන දෙයක්. ගිහි පැවිදි අපි කවුරුත් සුව පහසුවට කැමති. එතකොට පින්වතුන්ලා සුව පහසුව කැමතිව තමන්ගේ නිවසේ තමන්ට වත් පොහොසත්කම් තියෙන ආකාරයෙන් සුඛෝපභෝගී විදිහට හදාගන්නේ නැද්ද? හොඳ වාඩි වෙන්න හොඳ කුෂන් තියෙන පුටු ගේනවා. නිදා ගන්න උනත් තමන්ට ගන්න පුළුවන් මට්ටමේ හොඳම මෙට්ටයක් අරගන්නවා. ඊළඟට ඔන්න මෙට්ටේ මේ නිදාගෙන ඉන්නකොට මහත්තයා රැයට ඇවිල්ලා මදුරුව කනවා. අපි එතකොට මදුරු නිදා ගන්නවා. අපි සුව පහසුව කියන එක හොයනවනේ. එහෙමයි ස්වාමීනි. අපි හොයන්නේ කායික සුව පහසුව වැඩිපුර. අපේ හිත ගොඩාක් මෝරලා නැති නිසා කායික සුව පහසුවට වඩා කෝටි ගුණයක් වටින්නේ මානසික සුවයයි කියන එක අපිට තේරෙන්නේ. මේ කියන්නේ මානසික සුවය ගැන. කායික සුවය හොයනවා වගේම හොයන්න මානසික සුවය. මනසින් වද දෙන හිතුවිල්ලක් හිතා වදයක් තුල ඉන්න ආස කරන්න එපා. ඒ වදේ ලියා ගන්න මේ උපක්‍රම ඔබ පාවිච්චි කරන්න. දැන් මෙතන කියලා දුන්න උපක්‍රම 4ක්. අවසාන උපක්‍රමය භාග්‍යතුන් වහන්සේ වදාලා ඒකට කියන්නේ අභිග්ගන්හන ක්‍රමය. අභිග්ගන්හන ක්‍රමය කියලා කියන්නේ නම් හොඳ හයියක් තියෙන මිනිසෙකුට කරන්න පුළුවන් දෙයක්. මොකද්ද මේ අභිග්ගන්හන ක්‍රමය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා උපමාවක්. මේ වගේ හොඳට ශරීර ශක්තිය තියෙන හොඳ දේහධාරී මිනිස්සෙක් දුර්වල මිනිහෙක්ව අල්ලගෙන ඒ මිනිහට හිතේ හැටියට තඩි බානවා වගේ. දැන් හොඳ ඇඟක් තියෙන මිනිස්සෙකුට දුර්වල පෙන්දෙක් වගේ මිනිස්සෙක් අහුනොත් මහත්තයා අර ශක්ති සම්පන්න මිනිහාට ඕන විදිහට අර මිනිස්සයාට ගහන්න කරන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමීනි. අන්න ඔය වගේ කුසල් හිතුවිල්ලම බලවත් කරගන්න කියනවා. කුසල් හිතුවිල්ල බලවත් කරගෙන කුසල් හිතුවිල්ල වෙනුවෙන් මුල් තැන දීලා අකුසලයේ කියන එකට පහර පිට පහර ගහන්න කියනවා. එහෙමයි ස්වාමීනි. කුසල් හිතුවිල්ල කියන එක යෝධයා කරගන්න කියනවා. අකුසලයේ කියන එක අඟුටු මිට්ටෙක් වගේ දකින්න කියනවා. දැකලා අකුසලයට පහර ගහන්න කියනවා. එහෙමයි. ඉතින් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා මේක කරලා තියෙන්නේ දිව තල්ලට තද කරගෙන. අකුසල් මානසිකාරයකට හිත එන්න දෙන්නේ නැහැ කියන දැඩි පරාක්‍රමයෙන් කුසලයෙන්ම එක දිගට පහර ගහලා තියෙනවා. එහෙමයි. ඒක තමයි අවසාන ඒක ටිකක් හොඳ ශක්ති සම්පන්න හිතකින් කරන එක. හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ශ්‍රාවක මහා සංඝරත්නයේ වින්තුනේ පිරිසුදු ජීවිතයක් කැමැතිව එහෙමත් කළා.
ඒ දේත් කළා. සාමාන්‍යයෙන් හිතකට හිතුවිලි එනකොට ගොඩාක් වෙලාවට අපට වෙන්නේ හිතුවිල්ල යෝධයා වෙනවා. අපි අඟුටු මිට්ටා වෙනවනේ. එහෙමයි සාමි. ඊට පස්සේ හිතුවිල්ලට ඕන විදිහට අපිව පාලනය කරයි. දැන් මේ කියන්නේ Tamanට ඕන කරන වටිනා කුසල් හිතුවිල්ල යෝධයා කරගන්න කියනවා. අකුසල් හිතුවිල්ල අඟුටු මිට්ටෙක් වගේ දැකලා අකුසල් හිතුවිල්ලට පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව අකුසල් හිතුවිල්ලට එක දිගට පහර පිට පහර ගහගෙන යන්න ඕන. අකුසලයේ කියන එකට කුසල් ධර්මයන් ගැන අහන්න ලැබිච්ච කාලෙක අකුසලයේ කියන එකට අපි චුට්ටක්වත් බය වෙන්න හොඳ නැහැ. කුසල් ධර්මයන් වැඩිම පිණිස ස්වාක්ඛාත ධර්මයක් මුණ ගැහිච්ච කාලෙක අපි මේ හිතට එන අකුසලයකට පොඩ්ඩක්වත් බය වෙන්න හොඳ නැහැ. ස්වාමීනි ඒ මේ නිකම්ම නිවට න්යාලු වෙනවට වැඩිය මේ ධර්මයේ අවවාදය අරගෙන එඩිතර ගම්භීර කෙනෙක් වෙන්න තියෙන ඉඩ කඩ ස්වාමී. ඇතින් මහත්තයා මේක හිතක තියෙන හයියක් නේ. එහෙමයි. මේ බඳු කෙනාට තමයි බුද්ධ ශාසනය ඇතුලේ වීරෝධාර තැනැත්තා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ සහස්සං සහස්සේන සංගාමී මානුසේ ජිනේ. මිනිස්සෙක් තමන්ගේ කායික ශක්තියෙන් යුද්ධ 1000ක් කරලා ඒ යුද්ධ 1000 දිනනවට වඩා ඒකංච ජෙය්‍ය අත්තානං කෙනෙක් තමාවම ජය ගන්නවා නම් ඒ තමාව ජය ගන්නවා කියලා කියන්නේ මොකද්ද මහත්තයා? තමන්ට ඕන විදිහට තමන්ව හසුරුවා ගන්න තියෙන හැකියාව. තමන්ව යහපත තුල හසුරුවා ගන්න තියෙන හැකියාව. තමන්ගේ හිත යහපත තුලම පවත්වා ගන්න තියෙන හැකියාව. ඒකට තමයි කියන්නේ තමාව දිනනවා කියලා. සවේ සංගාම යුත්තමෝ. ඒක තමයි උතුම්ම සංග්‍රාමය. ඒක තමයි උතුම්ම යුද්ධය. එයා තමයි වීරෝධාර තැනැත්තා. ඒ වීරෝධාර භාවය සම්බුද්ධ ශාසනය තුල අපේ ශ්‍රාවක මහා සංඝරත්නය ගැන ඒ බඳු පුවත් කියන්න ගියොත් එහෙම කෙලවරක් නැතුව කියන්න පුළුවන්. ඒ තරම් වීරෝධාර වීරියවන්ත මහා සංගරුවණක් අපි සරණ ගියේ. ඒ උත්තමයන් වහන්සේලා හිතට එන අකුසල වලට පහර පිට පහර ගහගෙන ඒ අකුසලේ සම්පූර්ණයෙන්ම දුරු කළා. අකුසලේ නැත්තටම නැති කළා. අකුසලේ පහ කළා. ඒකට හැබැයි මුලින්ම වමනා කරන්නේ පින්වතුනි අකුසල් දුරු කරගෙන කුසල් සහගත හිතකින් වාසය කරන්න තියෙන බලවත් කැමැත්ත. ඔකට මට මතකයි එක කතාවක් තියෙනවා. අද මේ කියා දීපු අවවාදී ඔක්කොම මේ කතාවෙන් ඔබට මතක තියාගන්න පුළුවන් වෙයි. ඒ කතාව තමයි එක සීයා කෙනෙක් තමන්ගේ මුණුපුරාට සිඟිති පුතාට කතන්දරයක් කියලා දුන්නා. මොකද්ද මේ කතාව? සීයා කියනවා පුතේ පුතා දන්නවද? සීයාගේ ඇතුලේ සත්තු දෙන්නෙක් ඉන්නවා. පුතා අහනවා සීයේ මොකද ඒ සත්තු දෙන්න? පුතේ එකෙකුට කියන්නේ හොඳ අනිත් එකාට කියන්නේ නරක. පුතේ දන්නවද? ඔය හොඳ කියන සතයි නරක කියන සතයි සීයාගේ ඇතුලේ යුද්ධයක් කිව්වා. එතකොට පුතා අහනවා සීයේ යුද්ධෙන් කවුද දිනන්නේ? එතකොට සීයා කිව්වා පුතේ යුද්ධෙන් දිනන්නේ මං කණ්ඩ දීපු එකානේ. කවුද යුද්ධෙන් දිනන්නේ? කණ්ඩ දීපු එකා. කණ්ඩ දුන්නේ හොඳ එකාට නම් හොඳ එකා ශක්ති සම්පන්න වෙලා දුර්වල එකා මේ නරක දුර්වල වෙලා ඒ නරක එකාව නසල දානවා. අපි හිතමු කෙනෙක් කණ්ඩ දෙන්නේ නරක එකාටයි කියලා. නරක එකාට කණ්ඩ දෙනකොට නරක කෙනා යෝධයා වෙනවා. එතකොට අර හොඳ කෙනාව නසල දානවා. හරි ලස්සන කතාවක්. එහෙමයි ස්වාමීනි. ඒ කතාව හොඳට පින්වතුනි තමන්ගේ හිතවල තැම්පත් කරගන්න. ඒ කතාව ඔබට කියා දුන්නේ මේ කියා දීපු සියලු ධර්ම කාරණා සාරාංශයක් විදිහට දරා ගන්න පහසු වෙන්න. තමන්ගේ හිතට වද දෙන හිතුවිල්ලක් යලි යලිත් නැගෙනකොට පින්වතුනි පාවිච්චි කරන්න මේ ක්‍රම පහ. මේ ක්‍රම පහ ගැන බලවත් වූ විශ්වාසයක් ඇති කරගන්න සියල්ල දන්නා සියල්ල දක්නා මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ මේ ක්‍රම පහ වදාළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ පළවෙනි ක්‍රමේ කුසල් හිතුවිල්ලෙන් කුසල් හිතුවිල්ලට මාරු වෙවි. උතුම් කුසල් හිතුවිලි තුරම හිත පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒකට කියනවා මේ පාලියෙන් ඒකට කියනවා අඤ්ඤ නිමිත්ත මානසිකාර වෙන නිමිත්තකට මාරු වීමේ ක්‍රමය. ඒ ක්‍රමය අනුගමනය කරන්න. එහෙම නැත්නම් ආදීනෝ මානසිකාර ක්‍රමය
අකුසල් හිතුවිල්ලක් හිත හිටියොත් ඕක කොතනින්ද කෙලවර වෙන්නේ කියලා. අකුසලයේ ආදීනව, අකුසලයේ තියෙන භයානකකම, අකුසලයේ තියෙන පිළිකුල් සහගත බව අපි සිහි කරන්න ඕන. ඒ ආදීනව සිහි කිරීම. ඊළඟට තුන්වෙනි ක්‍රමේ අසති යමනසිකාරය. අකුසල් හිතුවිල්ල සත පහකට ගණන් ගන්නේ නැතුව මෙනෙහි නොකර සිහි නොකර ඉන්න ඕන. ඒකෙමුත් පුළුවන් අපිට හිත ඇතුලේ කුසලයේ පවත්වන්න. ඊළඟ එක තමයි විතක්ක මූල බෙහෙද ක්‍රමය. මේ අකුසල් හිතුවිල්ල කියන එක දිග ඇරලා සැහැල්ලුව ඇති වෙන විදිහට කල්පනා කරන්න ඕන. අවසාන එක කුසල් හිතුවිල්ලට හොඳ හයියක් දීලා කුසල් හිතුවිල්ලටම ආහාර දීලා කුසල් හිතුවිල්ල කියන යෝධයාගෙන් අකුසල් හිතුවිල්ල කියන දුර්වලයාව මඬින්න ඕන. ඉතින් මෙහෙම කටයුතු කළොත් අපිට අපේ හිත ඇතුලේ වද දෙන හිතුවිලි දුරින්ම දුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නය විමසූ ඒ පින්වතාටත් පින්වත් හැම දිනාටත් වද දෙන හිතුවිලි බැහැර කරගෙන සැනසුණු හිතක් සැනසුණු ජීවිතයක් ඇති කරගන්න වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ස්වාමීනි අපට සමා අවසරයක් ලැබේවා අපි විරාමයේ පිණිස කාලය සූදානම් කරගන්න අවස්ථාව යෙදিলা තියෙනවා. ඉතින් හිතක් මෝරණ ධර්මයේ අකුසලයට දිගින් දිගටම පහර දීලා ජය ගැනීම පිළිබඳව වන ධර්මයේ ඉතින් මොනතරම් විස්මිත ලෝකේ පවතින මොනතරම් විස්මිත මනෝවිද්‍යාවක්ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳ උරුමය ඔබත් මමත් දායාද කරගත්තා. ඉතින් අඩු නැතුව රත්නත්‍රය හදවත පුරවා ගනිමු. ඒ උදෙසා පහන් දැල්වා ගනිමු කියලා ඔබට ආරාධනා කරනවා. අපි විරාමය ලබා ගන්නම්. විරාමෙන් පස්සේදී නැවත මුණ ගැහිමේ අපේක්ෂාවෙන්. දැන් විරාමය. විරාමෙන් පස්සේදී අපි නැවතත් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව විකාශනයන් ඔස්සේ පින්වන්ත හැමදෙනාම නැවත ධම්සභා මණ්ඩපයට ඒකරාශ කරගන්නවා. දැන් ඔබේ දහම් ගැටලු පින්වත් ස්වාමින් වහන්සේට යොමු කරගන්න අවස්ථා සැදෙන අවස්ථාව 0112 ඔස්සේ ඔබේ දහම් ගැටලුව යොමු කරගන්න අවස්ථාව තිබෙනවා. ඒ සඳහාත් සූදානම්ව රැඳෙන්න කියලා අපි ඔබට ආරාධනා කරගන්නවා. ඒත් එක්කම මේ අපි සියලු දෙනා වෙනුවෙන් අද සදැහැති දායකත්ව බරපැන වෙන් කරන පින්වතුනුත් අපි සිහිපත් කරගන්නවා. නොවැම්බර් මාස 15 වෙනි දිනට මිය පරලොව යන්නට යෙදුන නොවැම්බර් මාස 15 වෙනි දිනට මිය පරලොව ගොස් වසර 6ක් සම්පූර්ණ වූ ආර්.එම්. සීලවංශ පින්වන්ත මහත්මයාට එහෙම නැතිනම් ගම්පොළ පින්වන්ත මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පරණවත්ත පාර කරවිට උඩ කරවිට යන ලිපිනේ පදිංචි කේ ඉන්ද්‍රාණි පීරිස් මහත්මිය එම්.එස්. මදුසංක රණදීර ආර්.එම්. චාමිනී ජීවන්තිකා රත්නායක සහ ආර්.එම්. චමිදු ජීවන්ත රත්නායක යන පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් ඒ සියලු පින්වතුන් අපි සිහිපත් කරගන්න ඔබ හැමදෙනාම වෙනුවෙන්. දැන් අපි එහෙමනම් ඔබේ දහම් ගැටලු මහා සංඝරත්නයට ඉදිරිපත් කරගනිමු. ඔබ දුරකථනයේ ඔස්සේ ඔබේ දහම් ගැටලු ඉදිරිපත් කරන අතර වාරේ අප සටහන් තබාගත් දහම් ගැටලු අපේ පින්වත් ස්වාමින් වහන්සේට අපි ඉදිරිපත් කරගන්නම්. ස්වාමීනි අපට ලැබුණු ප්‍රශ්නයක් තමයි මේ සිල් පදයක් අපි පන්සිල් පද 5 අදහස් කළොත් එහි කිසියම් පදයක් විටින් විට දිගින් දිගටම කැඩෙනවා ස්ථීරව සමාදන් වෙලා පිහිටන්න නොහැකියාවක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් එයින් මිදෙන්න අවවාද බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීනි. සීලය සම්බන්ධයෙන් අපි යම් දැනුමක් ඇති කරගන්නවා නම් ඒක තමයි මහත්තයා මේ ජීවිතේ නුවණ. සීලය සම්බන්ධයෙන් අපිට දැනුම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්නේ. භාග්‍යතුන් වහන්සේගෙන් දවසක් කෙනෙක් අහනවා ස්වාමීනි මේ නුවණ කියන එක ලබා ගන්නේ කොහොමද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජුන්ගේ ධර්මය හොඳට සවන් යොබාගෙන අහලා ඒ ධර්මයේ විමසන කොටයි නුවණ ලැබෙන්නේ කියලා. එහෙනම් කෙනෙක් සිල්වත් වෙන්නේ සීලය ගැන දැනගන්නේ නුවණක් නිසා. සීලය ගැන දැනගත්ත පමණින් එයාට තියෙනවා නුවණ. ඊළඟට එයා හොඳට අවධානයෙන් ඉන්නවා සිල් පද ගැන. මං සිල් රකින්නවාද මගෙන් සිල් කැඩෙනවද? ඒ අවධානය සිහිය. අපිටම සිහියයි නුවණයි දෙකම තියෙද්දීත් මහත්තයා යලි යලිත් ඒ සිල්පදේ කැඩෙනවා නම් එයාගේ දුර්වල මොකද්ද?
එයාගේ දුර්වල වීරිය. එහෙමයි ස්වාමීනි. එතකොට අපි අඳුන ගන්න ඕන අපේ දුර්වල තැන වීරියයි කියලා. වීරිය දුර්වලයි කියලා අඳුනාගත්ත කෙනා වීරිය වැඩෙන විදිහට තමයි තමන්ගේ ජීවිතය හැඩගැස්ව ගන්න ඕන. එතකොට යලි යලිත් කෙනෙක්ගේ සිල්පදේ සිඳෙනවා නම් සිල්පදේ ඡේදනය වෙනවා නම් සිල්පදේ කැඩෙනවා නම් එයා සිද්ධ කළ යුත්තේ පසුතැවීම හෝ දුක්වීම හෝ කඩා වැටීම හෝ නෙවෙයි. ඒ එකකින්වත් එයාගේ වීරිය හැදෙන්නේ නැහැ. එහෙමයි. එයා කළ යුත්තේ වීරිය හදාගන්න උත්සාහ කිරීම. වීරිය හදාගන්න උත්සාහ කරන්නේ කොහොමද? සිල්පදයක් කැඩෙන එකේ අනතුර ගැන හිතන්න ඕන. සිල්පදේ කැඩිලා දුස්සීල භාවයට පත් වුණොත් එහෙම මේ සංසාර ගමනේ මට කොච්චර අනතුරක් තියෙනවද? අන්නේ ආදීනවේ සිහි කරන්න ඕන. සිල් රකින්න එකේ ආනිසංස සිහි කරන්න ඕන. සිල් රැකපු අය ඉහළ දිව්‍ය ලෝකවල ඉපදිලා සැපසේ ඉන්නවා. සිල් රැකපු කෙනාට මාර්ගඵල අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. සිල් රකින්න කෙනාට කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් කීර්ති ප්‍රශංසා කරනවා. සත්පුරුෂයන්ගේ පැසසුම් ලැබෙන්නේ සිල් රකින්න කෙනාටයි. අන්හිව සීලේ ආනිසංස සිහි කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. දුස්සීල භාවයේ ආදීනව සිහි කිරීමත් සීලේ ආනිසංස සිහි කිරීමත් වීරිය හටගන්න උදව් වෙනවා. ඊළඟ එක තමයි වීරියෙන් යුක්තව සිල්පද ආරක්ෂා කරපු මුනිවරු ගැන. වීරියෙන් යුක්තව සිල්පද ආරක්ෂා කරපු ශ්‍රාවක චරිත ගැන අපි හිතන්න ඕන. ඒවා හිතට හොඳට තදට කාවද්දගෙන මෙහෙම දුෂ්කර අවස්ථාවලත් ඒ උත්තමයෝ සිල් රැක්කා. ඒ උත්තමයන්ගේ ආශිර්වාදයෙන් මටත් මේක රැකගන්න ලැබේවා. අන්න එහෙම හිත මේ හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. ඔය අදිෂ්ඨාන බලයෙන් මහත්තයා වීරිය කිරීම තුලින්මයි තමන්ගේ යම් ඉබඳු දුර්වලතාවයක් තියෙනවා නම් යලි යලි සිල්පද කැඩෙන ඒ දුර්වලතාවය අපිට මඩින් තියන්නේ වීරිය කියන අංගයෙන්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකට වීරියට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන තුනම යොදන්න ඕන. එහෙමයි ස්වාමීනි. වීරිය අරබන්න ඕන. මේ සිල්පදේ මට විශේෂයෙන් කැඩනවා කියලා අඳුන ගන්න කෙනා ඒ සිල්පදේට අවධානය යොමු කරන්න ඕන. එහි ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක්. වැඩිපුර කැඩෙන දේ වැඩිපුර රැක ගන්න උත්සාහ කරන්න ඕනේ. අපි ගත්තොත් එහෙම මැටි භාජනයක් කියන එක අපි ගොඩක් පරිස්සම් කරන්න ඕන. අපි ගත්තොත් ලෝහ භාජනයක් ඒක එහෙම පරිස්සම් නොවුනාට කමක් නැහැ. ඒක වැටුණා කියලා මොකුත් වෙන්නේ නැහැ. හැබැයි මැටි එක වැටුණොත් වැටුණම තමයි. ආන් ඒ වගේ තමන්ගේ දුර්වල කොතනද කියලා තමන් අඳුන ගන්න ඕන. ඒ දුර්වලතාවය අඳුනාගෙන ඒකට විශේෂ අවධානයක් ඇතුව ඒ ආරක්ෂා කරන්න උත්සාහවත් වෙන්න, වීරියවන්ත වෙන්න, කැප වෙන්න. වීරියෙන්මයි මේක කරන්න තියෙන්නේ. අවසරයි ස්වාමීනි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයට පිළිතුරු අපි හැමදෙනා වෙනුවෙන්ම මනවින් පහදා වදාලා ස්වාමීනි අපි තවත් සටහන් තබාගත්තු ප්‍රශ්නයක්. ඒ තමයි මේ විදිහට ප්‍රශ්න යොමු වන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කල මිනිස් ලොව ඉපිද සෝවාන් වූ වරහන් ඇතුලේ සඳහන් කරන විස්තර වෙනවා. දෙව් මිනිස් දෙගතියෙහි සත්වතාවක් ඉපිද පිරිනිවන් පාන. සත්තක්කන්තු පරම ශ්‍රාවකෙක් ධාතු පරිනිර්වාණයට පෙර පිරිනිවන් පානවාද ධාතු පරිනිර්වාණයට පසුවත් එබඳු මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් මිනිස් ලොව ඉපදීමට අවකාශයක් තිබෙනවාද කියලා යොමු කරන ප්‍රශ්නය. අවසරයි ස්වාමීනි. සෝතාපන්න ශ්‍රාවක භාවය සෝතාපන්න ඵලයට මේ සම්බුද්ධ ශාසනයේ තවත් වචනයක් කියනවා අචල පද කියලා. අචල පද කියලා කියන්නේ සම්බුද්ධ ශාසනය තුල ස්ථිරව පිහිටියා. බුදුරජුන් ගැන ධර්මයේ ගැන සංගරුවන ගැන හොලවන්න බැරි ප්‍රසාදයක් ඇති වුණා. එහෙමයි. ඔය සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරපු ශ්‍රාවකයා ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම අනුව මහත්ය පුද්ගලයෝ තුන්දෙනෙක් විදිහට කඩලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කෙනෙක් තමයි ඒක බීජී. අනිත් කෙනා කෝලංකෝල. අනිත් කෙනා සත්තක්කත්තු පරම. ඒක බීජී කියලා කියන්නේ එයා සෝතාපන්න වෙලා එක ජීවිතයක් ඇතුළේම ධර්ම අවබෝධය කරනවා. එහෙමයි. සෝතාපන්න වෙලා එක ජීවිතය එයා යලි යබන්නේ. එයා වහා ධර්ම අවබෝධ කරනවා. ඒක බීජී. කෝලංකූල කියලා කියන්නේ ආත්ම භාව දෙක තුනක් ගිහිලා ඒ දෙක තුන අතරේදී එයා මේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා සසරෙන් නිදහස් වෙනවා. සත්තක්කත්තු පරම කියලා කියන්නේ 8 වෙනි භවයකට නොගොස් ආත්ම භාව 7ක් ඇතුලේ එයා ධර්මය අවබෝධ කරගන්නවා. එහෙමයි. ඒ ගැන එහෙමයි විස්තර වෙන්නේ. ඒ විස්තරය තුල සඳහන් වෙන්නේ එය ධාතු පරිනිර්වාණයට පෙර වෙනවාද පසු වෙනවාද කියලා.
නමුත් අපිට හොඳට මේ ධර්ම කරුණු ඇසුරින් කල්පනා කරද්දී තේරෙන එකක් මහත්තයා එහෙම සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරපු ශ්‍රාවකෙක් සම්බන්ධයෙන් තියෙන පැනවීම භාග්‍යතුන් වහන්සේ වදාළේ ආත්ම භාව හතක් කියලානේ. ඒ ආත්ම භාව හත තුළ යා කිසි අයුරකින් දුගතිය කියන්නේ. දෙව් මිනිස් දෙගතියම තමයි. දෙවියන් අතරට යාවි, බ්‍රහ්මයෝ අතරට යාවි, මිනිස්සු අතරට එවි. සුගතියෙන් මෙහා එයා කිසිම දුගතියක උපදින්නේ නැහැ. දුගතිය යන්න හේතු වෙන අකුසල් සිඳිනවනේ. එහෙමයි. එතකොට දුගති උපතක ඔහු යන්නේ නැතුව යම් අපි හිතමු ඉහළ දිව්‍ය ලෝකයක උපන්නොත් මහත්තයා ඒ දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය ගෙවලා ඉවර වෙනකොට සමහරවිට ධාතු පරිනිර්වාණ ආදියත් අවසන් වෙලා තියෙන්න පුළුවන්. එතකොට තව බොහෝ කාලයක් වුණත් එයා ඉන්න පුළුවන්. හැබැයි ආත්ම භාව 7යි. ඒක හොඳට තේරෙනවා මහා පදාන සූත්‍ර දේශනාව පින්වතුන්ලා කියවන්න දීඝනිකායේ අන්තර්ගත වෙන්නේ මහා පදාන සූත්‍රය. ඒ මහා පදාන සූත්‍රයේ සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේ එක අවස්ථාවක වැඩම කළා කියනවා සුද්ධාවාසයට. සුද්ධාවාසය කියලා කියන්නේ අනාගාමී ඵලයේ සාක්ෂාත් කරපු අය ඉන්න තැන. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ට. මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක වැඩම කළා. ඒ වැඩම කරාම මහත්තයා අවිහ බ්‍රහ්ම ලෝකයේදී මේ බ්‍රහ්මයෝ පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා. ස්වාමීනි අපි විපස්සී බුද්ධ ශාසනයේ කාලේ කට්ටිය. එහෙමයි ස්වාමීනි. එතකොට විපස්සී බුදුරජාණන් වහන්සේ මේ මීට 91 කල්පයකට පෙර පහළ වෙලා ඒ උත්තමයන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේ අය ඒ ධර්මය අහලා තියෙනවා. ඒ ධර්මය අහලා ඒ ධර්මය අවබෝධ කරගෙන තමයි මේ අනාගාමී ඵලයේ සාක්ෂාත් කරගෙන අවිහ බ්‍රහ්ම ලෝකයට ඇවිල්ලා තියෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙනකොට ඒගොල්ලෝ තාම බ්‍රහ්ම ලෝකේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපිට තේරෙනවා එකෙන් මේ සෝතාපන්න ශ්‍රාවකයට වේවා ශ්‍රාවකයන්ට ඒ තියෙන පැනවීම අපි අර්ථ වශයෙන් තේරුම් ගන්න ඕන. ආත්ම භාව 7ක් බව. දැන් සෝතාපන්න කෙනා සත්තක්කත්ව පරම කෙනා දෙව් මිනිස් දෙගතියේ ආත්ම භාව 7ක් ඉපදිනා. ඒ 7 ඇවෑමෙන් ඒකාන්ත වශයෙන් අමා නිවනේ සැනසෙනවාමයි. ඒක සෝතාපන්න ශ්‍රාවකයා සම්බන්ධයෙන් තියෙන නියත ධර්මයක්. ඒක ධර්මතාවක්. ඒ ධර්මතාවයට යන කාලවකවානු අපිට කියන්න බෑ. ඒ ගැන අපිට කියන්න තියෙන්නේ ආත්ම භාව 7ක් කියන එක විතරයි. හොඳයි ස්වාමීනි අවසරයි අපට. ඔබේ දහම් ගැටලු 0112 548යි 400 ඔස්සේ ලබා ගන්න අපි ලබා ගන්න සූදානම්. දැන් පින්වන්ත ඔබට අවස්ථාව අපි කුසුමා මහත්මියට අවස්ථාව ලබා දෙනවා ගම්පහෙන්. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. මට තියෙන ප්‍රශ්නේ තමයි මම නිතරම මේ පොය හතරටම සිල් සමාදන් වෙන උපාසිකාවක්. නිතරම රේඩියෝ එක තියාගෙන මේ බණ අහම ඉන්නේ. නමුත් ඒ කොච්චර බණ ඇහුවත් මම බොහොම ධාරණය කරගෙන මේ වෙලාවට බණ අහනවා. මේ බණ අහලා ඉවර වුණාට පස්සේ මට ඒක මොකවත් මතක හිටින්නේ නැහැ. ඒක මට හරි වේදනාවක්. ආයි කාටවත් කියන්නවත් මේ ආවර්ජනා කරන්නවත් මතකයක් හිටින්නේ නැහැ. මොකද ඒ කියලා තමයි ඒක තමයි මොකද්ද කරන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න. ඒ පින්වත් ඔබට තෙරුවන් සරණයි. ස්වාමීනි අවසරයි. මතකය කියන එක එකිනෙකාට විවිධ වෙනවා. හැමෝටම එකම විදිහට මතක හිටින්නේ නැහැ. ඒ හින්දානේ දැන් බුද්ධ ශාසනය ගත්තොත් එහෙම අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ තමයි මතක ශක්තිය ඇති භික්ෂුන් අතර අග්‍රයි. මතක ශක්තිය කියලා ඒකේ තියෙන විවිධත්වයක්. හැමෝටම එකම විදිහට ඒක පිළිටන්නේ නැහැ. දැන් චූලපන්තක ස්වාමීන් වහන්සේගේ කතා ප්‍රවෘත්ති බලනකොට මහත්ය අපිට පේනවා චූලපන්තක ස්වාමීන් වහන්සේගේ මතක ශක්තිය කර්මයකින් ආවරණය කරන් හිටියා. එහෙමයි ස්වාමී. 4 පද ගාතාවක් මතක හිටියේ නැහැ. ඉතින් එතකොට අපිටත් මතක ශක්තිය කියන එක සම්බන්ධයෙන් විවිධාකාර ස්වභාවයන් තියෙන්න පුළුවන්. අපි කල යුත්තේ බණපදේ අහන වෙලාවේ හොඳ ප්‍රීතියකින් අවධානයකින් සතුටකින් ධර්මය ඇසීම. මට මේ ධර්මය අහන්න පින තිබුණා. ධර්මය අහන්න මේ සවම්පත් පින් කරලා තිබුණා. මේ ස්වාක්ඛාත ධර්මයේ මට මේ ශ්‍රවණය කිරීමේ වාසනාව උදා වුණානේ කියන සතුට උපද්දගෙන ඒ සතුටින් ඒ වෙලාවේ නුවණින් මෙනෙහි කර කර ධර්මය අහන්න. ධර්මය අහද්දි පින්වතුනි අපිට මතක හිටින්නේ නැහැ කියලා හිතුණාට ධර්මයේ නිතර නිතර අහනවා නම්
ධර්මානුකූලව අපේ අභ්‍යන්තරය හැදෙනවා. එහෙමයි ස්වාමීනි. ජීවිතයට යම් අරුබුදයක් කරදරයක් එනකොට ධර්මානුකූල හැඟීමක්ම ඇතුළෙන් එනවා. මම මේ වෙලාවේ මේකයි කරන්න ඕනේ. අඩු ගානේ මහත්තයා මේ වගේ වෙලාවක මං ඉවසන්න ඕන කියන හැඟීම හරි ධර්මයෙන් නිතර අහපු කෙනෙකුට එනවා. එහෙමයි. ඒ නිසා ධර්මය අහන වෙලාවේ ශ්‍රවණය කරන වෙලාවේ හොඳ ප්‍රබෝධයකින් ප්‍රීතියකින් ධර්මය අහන්න. ඒ ශ්‍රවණය කරලා අපි හිතමු දහම් පදයක්වත් මතක නැහැ කියලා. දහම් පදයක් මතක නැති වුණාට තමන් බණ ඇහුවා කියන එක මතකයිනේ. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළා. අද මම මෙච්චර වෙලාවක් බණ ඇහුවා කියන සතුටම උපද්ද ගන්න. අර මතක හිටින්නේ නැහැ කියන එකෙන් දුක් වීම කියන එක එකතු කරගන්න එපා. ධර්මයේ ආසාවෙන් අහලා ඒ ආසාවෙන් ප්‍රබෝධයෙන් ඇසූ ධර්මයේ ගැන හැමතිස්සෙම හිතේ සතුට ඇති කරගන්න. ඒ හිතේ සතුට ඇති කරගන්නකොට ටිකෙන් ටික මේ පොඩ හරි ධර්ම කාරණා හිත ඇතුලේ පවතිවි. එහෙම පවතිනවා කියලා Tamanට අඳුරගන්න බැරි වුණත් ධර්මයෙන් නිතර අහන කෙනාට ධර්මයෙන් නිතර ඇසීම තුලින් උපදින බලයක් තියෙනවා. ඒ බලයට කියනවා ශ්‍රුත බල කියලා. ඒ ශ්‍රුත බලය හැදෙන්නේම ධර්මය ඇසීමෙන්. ඔබ ධර්මය අහනවා නම් ඔබේ අභ්‍යන්තරයේ ඒ ශ්‍රුත බලය කියන එක ගොඩ නැගෙනවාමයි. ඒ නිසා නිතර බණ අහන්න, ආසාවෙන් බණ අහන්න, අහන වෙලාවේ ප්‍රබෝධයෙන් බණ අහන්න. ඒ අහමින් ධර්මයේ ස්වාමීන් වහන්සේලා කියලා දෙන කාරණේ හොඳට තේරුම් ගනිමින්, බුද්ධ දේශනාව තුළ තියෙන කාරණේ හොඳට තේරුම් ගනිමින් ඒක තමන්ගේ නුවණිමුත් විමසන්න. බණ අහලා ඉවරුණාට පස්සේ ගොඩාක් සතුටු වෙන්න. මං මේ සුන්දර ධර්මයේ මෙච්චර වෙලාවක් ශ්‍රවණය කළා. මට මෙහෙම බණපදයක් අහන්න පිනක් තිබුණා කියලා ගොඩක් සතුටු වෙන්න. එයයි අපි කළ යුත්තේ. අවසරයි ස්වාමීනි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනා කෙරෙහි කරුණාවෙන් මේ පැනේටත් පිළිතුරු ලබා දුන්නා. 0112 ඔස්සේ ඔබේ දහම් ගැටලුව ධම්සභා මණ්ඩපයට යොමු කරන්න පුළුවන්. දැන් දුරකථනයේ ඔස්සේ පින්වන්ත ස්වාමින් වහන්සේ නමක් රැඳෙනවා. අපි ඔබ වහන්සේ වන්දනා කොට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීනි. මම කැකිරාවේ භික්ෂුන් වහන්සේ නමක්. මම පැවිදි වුණේ වයස අවුරුදු 68 දී දැන් 73යි. මගේ අදිස්ථානයේ නැවතත් මනුලොව උපදී කුඩා කලම පැවිදි වී මහානදම් පුරන්න. ඒක ප්‍රතිපදාවේ යෙදී සිටින මගේ ප්‍රාර්ථනාව හොඳ එකක්ද කියලා තමයි මට දැනගන්න ඕනේ. හොඳයි අවසරයි ස්වාමීනි. ඔව් අපි පළමුවෙන් මේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලැබමින් සුවසේම ධම්මග දියුණු කරගන්නට රත්නත්‍රයේ ආශිර්වාදයම ලැබේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා එකතු කරනවා. ස්වාමීන් වහන්සේ අපිට සිහිපත් කරපු කාරණේ තමයි මේ ජීවිතේ කැපවීමෙන් ධර්මයේ හැසිරීලා යලි උතුම් පැවිදි ජීවිතයක් ගත කිරීම පිණිස මේ මනුස්ස ලෝකේ පැතීම හොඳයිද කියලා. එහෙමයි ස්වාමීනි. නැත්නම් ධර්මානුකූලව අපිට කරුණු කාරණා කල්පනා කරද්දී අපිට තේරෙන දේ තමයි මේ මනුස්ස ලෝකේ නම් ඉදිරි අනාගතේ ධම්මගක් දියුණු කරගන්න, ගුණ ධර්මයක් දියුණු කරගන්න තියෙන පසුබිම නැතු යනවා. දැනට උනත් අපිට ලෝකේ බලපුවම තේරෙනවා කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ධර්මයේ ඉස්මතු කරන්න මහන්සි ගද්දී එක රැල්ලකට මහන්සි ගන්න අසත්පුරුෂයෝ කාණ්ඩය සමහරවිට ගත සිවුර දරාගෙනම අසත්පුරුෂයෝ මහන්සි ගන්නවා ඒ ධර්මයට යවන්න. එතකොට අනාගතයේ අසත්පුරුෂයෝ බලවත් වුණත් අපි පැවිද්දක් ලබන්න තියෙන්නේ අසත්පුරුෂෙක් ළඟ. සමහරවිට අපි සිවුරු පොරව ගන්න කැමැත්තෙන් ඉන්නවා. සිවුරු පොරව ගන්න වෙන්නේ අපිට අසත්පුරුෂෙක් ළඟ. මුළු ජීවිතේම එතනින් වෙනසලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ අපි හැමෝම තේරුම් ගත යුතු දෙයක් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට මේ මුණ ගැහිච්ච මොහොතේ කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා ධර්මයේ පැහැදිලි කරලා දීපු මොහොතේ ඒ ධර්මයේ ගැන හිත පහදව ගන්න ඕන. ගොඩාක් මේ කාලේ තියෙන දුර්වලතාවය තමයි මහත්තයා හිත පහදව ගැනීම කියන දුර්වලතාවය. එහෙමයි ස්වාමීනි. හිත පහදව ගන්නෑ. හිත පහදව ගන්න කලින්ම ඒක සම්බන්ධයෙන් එක මත ගොඩනගාගෙන ඉවරයි. ඒ කාලේ අපිට හොඳට පේනවා බුදුරජාණන් වහන්සේත් එක්ක පළවෙනි දහම් කතාව කරලා අවසන් වෙච්ච ගමන් ඒ අය කියනවා ස්වාමීනි වහලා තිබ්බ එකක් ඇරලා පෙන්නවා වගේ. අනික් පැත්ත හැරවිලා තිබ්බ එකක් හරි පැත්ත හැරෙවුවා වගේ.
අඳුරේ හිටපු කෙනෙකුට පහනක් දැල්වලා ආලෝකයේ දකින්ට මේ ලෝකයේ දකින්ට ඇස් දුන්නා වගේ මං මුලා වෙලා හිටපු කෙනෙකුට මේන් හරි පාර මේකේ යන්න කියලා පාර පෙන්වුවා වගේ බුදුරජාණන් වහන්සේ ඒ අයුරින් මට ධම් දේශනා කළා කියලා ධර්මයට පහදිනවා. ධර්මයට පැහැදීම ඇති කර ගැනීම කියන එක ඒ කාලේ හරි ප්‍රකටව පෙවුණා. ධර්මයට පැහැදීම ඇති කර ගන්න නම් මහත්තයා සත්පුරුෂයෝ ඉන්නම ඕන. සත්පුරුෂයා තමයි ධර්මයේ කෙරෙහි හිත පහදවන්නේ. සත්පුරුෂයා පුද්ගලික ප්‍රසාදයක් ඇති කර ගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. ධර්මයට හිත පහදවනවා. අපි හිතමු අනාගතේ මේ යන ක්‍රමෙත් එක්ක මනුස්ස ලෝකෙන් ඒ සත්පුරුෂයෝ නැතුව ගියා කියලා. අසත්පුරුෂයෝම බොහෝසේ රජකම් කරන කාලයක් ආවා කියලා. එකල්හි මහත්තයා අපිට අසත්පුරුෂයාගෙන් ධර්මයේ මුවාවෙන් අධර්මයයි අහන්න ලැබෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට හිත පැහැදුනොත් අපේ හිත පහදින්නේ ධර්මයට නොව අධර්මයටයි. අපේ ජීවිතේ ලොකු දුක්ඛාන්තියකට යන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මේ කාලවකවානුවේ අපි කළ යුතු වටිනාම දේ තමයි ධර්මයේ ගැන හිත පහදවාගෙන පුළුවන් විදිහට අහිංසක විදිහට ගුණධර්ම දියුණු කරන්න මහන්සි ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. අමාරු වෙන්න පුළුවන්, දුෂ්කරතා තියෙන්න පුළුවන්, කායික පීඩා එන්න පුළුවන්, මානසික පීඩා එන්න පුළුවන්, අමනුෂ්‍ය ප්‍රශ්න එන්න පුළුවන්, බොහෝ අරගල තියෙන්න පුළුවන්. අරගල වැඩි තමයි මේ කාලේ. එහෙමයි ස්වාමීනි. හැබැයි අරගල මැද්දේ වුණත් අපි චුට්ට හරි දසමෙන් හරි අපි පුරුදු කළ යුත්තේ ධර්මය. අපි ධර්මයේ පුරුදු කරනවා නම් අපි ඉන්නේ හරි පාරේ. හරි පාර වැරදි පාර කියන දෙකෙන් මහත්තයා. වැරදි පාරේ අපි කියමු කෙනෙක් සෑහෙන වේගෙන් දුවනවා කියලා. එහෙමයි ස්වාමීනි. එයාගේ දිවිල්ල ප්‍රයෝජන රහිතයි නේද? එහෙමයි. එයා දුවන්නේ වැරදි පාරේ. වේගෙන් ලං වෙන්නේ වැරද්දට. හරි පාරක කෙනෙක් බඩ ගාගෙන යනවා. යන්නේ අඟලෙන් අඟල. කමක් නැහැ. එයා අඟලක් හරි ලං වෙන්නේ හරි තැනට. එහෙමයි. ඒ නිසා හරි දේ කිරීම කියන එක සම්බන්ධයෙන් චුට්ට හරි මේ ධර්මයට හිත පහදවාගෙන ටික හරි වින්තුනේ ධර්මයේ හැසිරෙන්න. එහෙම ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ විසින් අපිව යහපත් වූ තැනට පමුණුවාවි. අපේ හිතේ තියෙන්න ඕනේ මට කල්යාණ මිත්‍රයෝ ඇසුරේ, සත්පුරුෂයෝ ඇසුරේ, අසත්පුරුෂ වෙස්ගත්තු ඇයෝ නැතුව, මේ සත්පුරුෂ වෙස්ගත්තු ඇයෝ නැතුව හැබෑම සත්පුරුෂයෝ ළඟ මට තවදුරටත් ගුණදහම් දියුණු කරන්න ලැබේවා. මට හැබෑම සත්පුරුෂයෝ ළඟ ධර්මයේ හැසිරෙන්න ලැබේවා කියන හිතින් ඒ අදහස මුලට අරගෙන තමන්ගේ ජීවිතේ කුසල් වඩන්න. ඒ පින්වත් ස්වාමීන් වහන්සේට මේ කරුණ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න සතුටු වෙච්ච නිසා අපි මේක සිහිපත් කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේ වදාලා දෙව්ලොවින් මනුස්ස ලෝකෙට එනකොට, දෙව්ලොවින් දෙවි කෙනෙක් චුත වෙනකොට ඒ දෙවිවරුත් පාර පෙන්වුවා කියනවා මනුස්ස ලෝකෙට. දෙව්ලොවින් චුත වෙනින් දෙවියාට දෙවිවරු අවවාදයක් කරනවා මහත්තයා. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. එහෙනම් දෙවිය දැන් ඔයා සුගතියට යන්න. සුගතිය නම් වූ මනුස්ස ලෝකෙට යන්න. මනුස්ස ලෝකෙට ගිහිල්ලා සුලද්ද ලාභං ලබ. එහෙ තියෙන දුර්ලභ ලාභයක්, ඒ ශ්‍රද්ධා ලාභය ඔයා ලබන්න. දුර්ලභ ලාභං ලබිත්වා. ඒ දුර්ලභ ලාභය ලබාගෙන සුපතිට්ඨිතෝ භව. ඒ ලාභේ පිළිටන්න උත්සාහ කරන්න. ඒ කිව්වේ ධර්මයේ ගැන කාටවත් හොලවන්න බැරි විදිහට හිත පහදව ගන්න සෝවාන් වෙන්න කියලා තමයි මේ කිව්වේ. එහෙමයි. එහෙම කිව්වේ ඇයි දෙවිවරු ඒ කාලේ ඒකට පසුබිම තිබ්බා. දැන් මේ කාලවකවානුවේ දෙවිවරු මනුස්ස ලෝකෙට යනවා යන්න කියලා කියනවා නම් එන්න කියන්න සුදුසුම මේ මනුස්ස ලෝකේ මේ ලංකා භූමිය විතරනේ. මෙතන විතරයි දුර්ලභ ලාභී වූ ශ්‍රද්ධා ලාභේ ලබයි කියලා හිතන්න හරි පුළුවන්. එහෙමයි. වෙන තැනක ඒක හිතන්නවත් බෑ. මෙන්න මේ ලෝකෙ වෙන තැනක් ඇත්තේ නැහැ. මෙහි ඇවිල්ලා තමාරුයි. මෙහි ඇවිල්ලා තමාරු මොකෝ මේකේ ඇවිල්ලා දැන් තියෙන මාධ්‍ය ක්‍රමේ, සමාජ මාධ්‍ය ක්‍රමේ මේ ඔක්කොමත් අස්සේ ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද, සත්පුරුෂයා කවුද, අසත්පුරුෂයා කවුද මේක තේරුම් ගන්න ලේසි නෑ. එහෙමයි. වෙස් වලාගෙන අසත්පුරුෂයා සත්පුරුෂ වෙසින් ඉන්නවා. කොහොම හොයන්නද? ඒ හින්දා මේ කාලවකවානුවේ අපි කළ යුත්තේ සත්පුරුෂයෙක් ඇසුරේ මට සුවසේ ගුණදහම් වඩා ගන්න ලැබේවා. සත්පුරුෂ වෙස්ගත් අසත්පුරුෂයෝ මට හමු නොවේවා. සත්පුරුෂයෙක් ළඟම මට දහම් මගක් දියුණු කරගන්න ලැබේවා කියන අදහසින් පින් කරන්න. වඩන කුසලයක්, වඩන පිනක් හැම එකක්ම ඕම් ওই ප්‍රාර්ථනාවට එකතු කරන්න. එතකොට සත්පුරුෂයෝ ඉන්න තැනක සත්පුරුෂ ඇසුරක්
අපට මේ පිනේ බලයෙන් ලැබේ. එයයි මා හිතන්නේ අපි පුණ්‍ය ප්‍රාර්ථනාව විදිහට කළ යුතු දේ. අවසරයි ස්වාමීනි. ඉතින් ධම්සභා මණ්ඩපයේ ඊළඟ අවස්ථාව ඔබට ලබා දෙන්න අපි සූදානම්. පින්වන්ත ඔබ නන්දසේන මහත්මයා මයංගනේ සිට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. මේක මේ ස්වාමීන් වහන්සේ වහන්සේ මේ සමහර අය වැඩි දිනෙක පන්සලට බුද්ධ පූජාවට තියන්නේ මස් මාළු යාගෙන යනවා මේ ස්වාමීන් වහන්සේලාට. බුද්ධ පූජාවට තියන්න හොඳ නැහැ කියලා කියන්නේ නැහැ. ඒක මේ වැරදි කියලා මගේ නම් අදහස. ඒක මේ දානෙට ගෙනිච්චා නම් බුද්ධ පූජාවට තියන්න ඕනේ. ඒක මේ ආයෙත් දැනගන්න මේ පැහැදිලි කිරීමක් කරන්න හැම ස්වාමීන් වහන්සේගේ ඉල්ලා හිටනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. අවසරයි ස්වාමී. අපි යම් ප්‍රණීත වූ දානයක් ප්‍රණීත වූ භෝජනයක් සකස් කරනවා නම් මම හිතන්නේ අපි මීට පෙර වතාවේ ධම්සභා මණ්ඩපයේදීත් මේ කාරණේ සිහිපත් කළා. ප්‍රණීත භෝජනයක් ප්‍රණීත ආහාරයක් සකස් කරනකොට එහි අග්‍ර භාගය ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට භාග්‍යතුන් වහන්සේ උදෙසා අපි ප්‍රණීත කොට සකස් කරන ඕනම දෙයක් ප්‍රණීත ආහාර විදිහට බුදුරජුන්ටත් සංඝයාටත් කැප ආහාර තියෙනවනේ. ඒ කැප ආහාරය අපි සකස් කරාම එහි අග්‍ර භාගය මහා කාරුණික බුදුරජාණන් වහන්සේටයි. සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියලා හිතාගන්නේ ශ්‍රාවකයෝ මේ පූජාව කරන්නේ. එහෙමයි ස්වාමී. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් මං ඒ බුදුරජාණන් වහන්සේට මෙහෙම පූජා කරනවා කියලා හිතාගෙන තමයි සම්බුද්ධ පූජාව පූජා කරන්නේ. ඒ නිසා සම්පූර්ණ මේ වැරදි අදහසක් යම් ප්‍රණීත කොට සකස් කරගන්න මස් ව්‍යංජනයක් මහා කාරුණික බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජාව ලෙස තියන්න හොඳ නෑ කියලා යම් අදහසක් සමාජයේ තියෙනවනම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි අසත්‍ය අදහසක්. ඒක ඒ අදහස සමාජයේ පැවතීම මිනිස්සෙකුට වටිනා පිනක් රැස් කරගන්න තියෙන අවස්ථාව අහිමි කරනවා. මොකද සම්බුදුරජාණන් වහන්සේට ප්‍රණීත දානේ පූජා කිරීම කියලා කියන්නේ අති ප්‍රණීත වූ නිර්වාණය අවබෝධ කරගන්න ඒකාන්තයෙන් උපකාර වෙන දෙයක්. ඒ පිනටනේ බාධා වෙන්නේ මහත්තයා. ඒ නිසා ඔබේ වැරදි අදහසට එන්න එපා. අනිත් අයට ඉතින් සමාජයේ කතා කිරීමේ නිදහස තියෙනවානේ. නමුත් ඔබ හරි අදහස තේරුම් අරගන්න ඕන. තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ උදෙසා තමන් ප්‍රණීත කොට සකස් කරන දානයේ අග්‍රභාගයේ නිතර ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ගත කරනකොට නිතර මේක හුරුවක් විදිහට තියාගන්න. සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රණීත වූ දෙයක අග්‍රභාගයේ පූජා කිරීම. අවසරයි ස්වාමීනි. අපි හැමදෙනාටම කරුණාවෙන් අපි පින්වත් ස්වාමීන් වහන්සේ මේ ගැටළු වලට පිළිතුරු ලබා දෙනවා. තවත් දහම් ගැටලුවක් අපිට ලබා ගන්න අපි සූදානම් වන්නේ 0112 548 400 ඔස්සේ ඔබටත් ඔබේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. අපි යන්නේ ගම්පොලට. ගම්පොලින් දුරකථනයේ රැඳෙන පින්වන්ත ඔබට අවස්ථාව. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. ගරු ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ යසකුල පුත්‍රයා බෝසතාණන් වහන්සේට කිරිපිඩු පූජා කළ සුජාතා සිටු දේවියගේ පළවෙනි දරුවාද ඔහු මහණ වන විට වයස කීයද? ඒ වන විට බුදුන් වහන්සේගේ වයස කීයද කියලා. නමෝ බුද්ධාය. හොඳයි. තෙරුවන් සරණයි ඔබට. අවසරයි සර්. සුජාතා සිටු දේවිය කියලා කියන්නේ සුජාතාව කියලා කියන්නේ මේ සොය බුද්ධගයා පැත්තට වෙන්න හිටපු කෙනෙක්. දැන් අදටත් ගියොත් එහෙම අපේ බුද්ධගයාවේ මහමෙවුනාව භාවනා අසපුව පිහිටලා තියෙන ඒ සමීපයේම තමයි සුජාතා ගාම කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. සුජාතා සිටුදුවගේ උපන් ගම. ඒ උපන් ග්‍රාමයේ ඉඳලා ඇය විවාහ වෙන්නේ බරණැසට. එහෙමයි. බරණැස සිටුවරයා තමයි ඇයව විවාහ කරගන්නේ. එතකොට විවාහය නිසා ඇය යනවා බරණැසට. එතකොට සුජාතා සිටුදුව වාසය කළේ මේ බුද්ධගයාව ආශ්‍රයේ ඒ බුද්ධගයාව සමීපයේ තිබුණු මේ සුජාතා ගාම කියන ඒ කොටසේ. එතකොට ඇය විවාහයත් එක්ක ඇය යනවා බරණැසට. එහෙමයි. ඔය විවාහයට යන්න පෙර මහත්තයා ඇය බෝධි මේ අර නුග රුක්ෂයට බාරයක් වෙලා තියෙනවා. රුක්ෂයට බාරයක් වෙලා තියෙනවා. මේ ඒ කාලේ තිබුණු දේවල් නෙති. අදටත් ඉතින් ගස් වලට බාරහාර වීම කියන එක අදටත් දකින්න ලැබෙනවනේ. ඇය බාරයක් වෙනවා මට විවාහයෙන් පස්සේ මට පුතෙක් ලැබුණොත් එහෙම මං වාර්ෂිකව බාරය ඔප්පු කරනවා කියලා.
එතකොට ඇයට පුතෙක් ලැබුණොත් ඇය බාරය ඔප්පු කරන්න එපේ. ඇයට විවාහයෙන් පස්සේ පුතෙක් ලැබෙනවා. ඒ ලැබිච්ච පුතා වෙනුවෙන් බාරය ඔප්පු කරන්න ඇවිල්ලා හිටපු අවස්ථාවක තමයි බුදුරජාණන් වහන්සේව හමු වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ වෙද්දී මහා බෝධිසත්වයන් වහන්සේ. බෝධිසත්වයන් වහන්සේ මුණ ගැහෙන්නේ ඒ අවස්ථාවේ. එතකොට මේක අර මම හිතන්නේ පටලවිල්ලක් වගේ දැනෙන්න ඇත්තේ දැන් ඒ අවස්ථාවේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කිරීම පිණිස බෝමැඩට වැඩම කරමින් ඉන්න මහා බෝධිසත්වයන් වහන්සේට මේ පූජාව සිද්ධ කරාම මේ බෝධිසත්වයන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරනවා. සම්බෝධිය සාක්ෂාත් කරලා දහම් දෙසන්ට බරණැසට වැඩම කරනකොට ඒ වෙනුද්දී ශාස්ත්‍රුන් වහන්සේගේ වයස අවුරුදු 35ක වයසනේ. ඒ 35 වෙනි වියේදී බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට යසකුල පුත්‍රයා කියන කෙනා තරුණයෙක්. ඕක තමයි මම හිතන්නේ ප්‍රශ්නේ විදිහට ගොඩනගින්න ඇත්තේ. යසකුල පුත්‍රයාගේ වයස විදිහට සාමාන්‍යයෙන් අපි බණ පොත්වල සඳහන් වෙන්නේ ඒ වෙද්දී යසකුල පුත්‍රයා අවුරුදු 16ක විතර තරුණයෙක්. අවුරුදු 16 වගේ හොඳ භද්‍ර යෞවන වයසේ හිටපු කෙනෙක්. එතකොට යසකුල පුත්‍රයා ඉපදිලා අවුරුදු 16කුත් ගත වෙලා තියෙද්දී තමයි යසකුල පුත්‍රයාගේ අම්මා වන සුජාතා පුතා වෙනුවෙන් බාරය ඔප්පු කරන්න අර නුගරුක් සෙවණට එන්නේ. එහෙමයි. ඔය විදිහටයි අපි ওই කාරණේ තෝර බේර ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයාවේදී ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කළා. එහි පුරා සත් සතියක් ගත කරලා දහම් දෙසීම පිණිස බරණැසට වැඩම කළා. බරණැසදී පස්වග භික්ෂුන් වහන්සේලාට දහම් දේශනා කරලා බුදුරජාණන් වහන්සේ බරණැස් වන මිගදායේ වැඩ ඉද්දී සුජාතාවගේ පුත්‍රයා, ඒ කියන්නේ බාරය ඔප්පු කරලා සුජාතා ගියා අයමත් තමන්ගේ ගෙදර. එතකොට සුජාතා ඒ නිවසේ ඉද්දී සුජාතාගේ ස්වාමි පුරුෂයා වන බරණැස් සිටුවරයා ඉද්දී මේ යසකුල පුත්‍රයා අර ග්‍රහ ජීවිතය ගැන කැලකිරීමක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු බරණැස් වන මිගදාය පැත්තට ආවා කියනෝනේ. හිතට හිතවිල්ලක් ආවා කියනවා. පින්වන්තයාට එන හිතවිල්ලනේ. එහෙමයි සාම. හිතට හිතවිල්ලක් ආවා කියනවා මහත්තයා. උපද්දතං වතබෝ මේ ගිහි ජීවිතය කියලා කියන්නේ මහා වදයක් නේ. උපසට්ටං වතබෝ මේක මහා කරදරයක් නේ කියන හැඟීම. ඔය හැඟීම ඇවිල්ලා ඕක නිකන් අර මුමුණු තමයි ගිහින් තියෙන්නේ. යසකුල පුත්‍රයා ඕක මුමුණු යද්දී බුදුරජාන් වහන්සේ රුක්සෙවෙනේ වැඩ ඉඳලා යසකුල පුත්‍රයාට කතා කළා යස ඔය ජීවිතේ වදයක් කරදරයක් වුණාට මේ මා ගත කරන ජීවිත නම් කිසි කරදරයක් නැහැ කියලා. එතනින් තමයි යසකුල පුත්‍රයාට බුදුරජාන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන්නේ. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔහු සෝවාන් වුණා. සෝතාපන්න ඵලය සාක්ෂාත් කරලා බුදුරජාන් වහන්සේත් එක්ක සොඳුරු දහම් කතාවේ ඉන්නකොට බරණැස් සිටුවරයා යසකුල පුත්‍රයාගේ තාත්තා එහෙම නැත්නම් සුජාතා සිටු දේවියගේ ස්වාමි පුරුෂයා පුතාව හොයාගෙන යන අඩිපාර දිගේ. ඒ හොයාගෙන ඉඳී භාග්‍යතුන් වහන්සේ මේ පින්වන්තයන් උදෙසා බුදුරජුන්ගේ එරදිය කළා. බුදුරජාණන් වහන්සේ යසකුල පුත්‍රයාව නොපෙනෙන්න සැලැස්සුවා. යසකුල පුත්‍රයාගේ තාත්තා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මගේ පුත්‍රයා මේ පැත්තට ආපු සලකුණු තියෙනවා. මගේ පුතා මේ හරියෙන් යනවා දැක්කද? බුදුරජාණන් වහන්සේ මේ ඉන්නේ ප්‍රඥාවන්තයෙක් නිසා ඇහුවා ප්‍රශ්නයක්. ග්‍රහපතිය පුතෙක් ගැන සොයන එකද වඩාත් වටින්නේ? ඔබ ගැනම සොයාගන්න එකද? එතකොට ඔහු කියනවා ස්වාමීනි දරුවෝ ගැන හොයනවාටත් වඩා වටින්නේ තමා ගැන හොයා ගැනීමයි. වාඩි වුණා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඒ සිටුවරයාට ධර්මයේ දේශනා කරනකොට සිටුවරයා සෝවන් වුණා. යසකුල පුත්‍රයා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ නිසා යසකුල පුත්‍රයාගේ තාත්තා වන බරණැස් සිටුවරයාට කියනවා මේ සම්බුද්ධ ශාසනයේ පළමුවෙනි තේවාචික උපාසක. තේවාචික කියලා කිව්වේ තෙරුවන් සරණ ගියපු. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියපු උපාසකයා. මොකද සංඝයා බිහි වෙලා වැඩි කාලයක් නැහැ නේ මහත්තයා. එහෙමයි. බරණැස් වන මිගදායේදී පස්වග භික්ෂුන් වහන්සේලා බිහි වෙලා හිටියා. ඊළඟට 6 වෙනියට බිහි වෙච්ච රහතන් වහන්සේ තමයි යස මහරහතන් වහන්සේ. එතකොට සංගරුවනත් සරණ යනවා කියලා සරණ ගියපු පළවෙනි තේවාචික උපාසකයා තමයි යසකුල පුත්‍රයාගේ තාත්තා වන බරණැස් සිටුවරයා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ බරණැස් සිටුවරයාගේ නිවසට වැඩම කළා. නිවසේදී දානේ වළඳලා බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ යසකුල පුත්‍රයාත් යසකුල පුත්‍රයාගේ ඊ타ම යොවුන් රූබර බිරිඳත්
කියන දෙදෙනාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පහන් සිත් ඇති කරගෙන තෙරුවන් සරණ ගියා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ පළවෙනි තේවාචික උපාසිකාවෝ. ඉතින් ඕන් ඔය විදිහට තමයි ওই කාරණේ තේරුම් ගන්න ඕන. එහෙමයි. අවසරයි ස්වාමීනි. ඉතින් අපිට කරුණාවෙන්ම සවිස්තරව පැනේට පිළිතුරු ලබා දුන්න අපේ පින්වත් ස්වාමින් වහන්සේ. දැන් පින්වත් ඔබේ අවස්ථාව ශානක ඔබට අවස්ථාව. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ මගේ මහත්තයා දැන් 65 වතාවක් විතර ලේදන් දීලා තියෙනවා. නමුත් එයා පින් අනුමෝදන් කරගන්නවා කියන එක කරන්නේ නැහැ. එහෙම පින් අනුමෝදන් කරගන්න අත්‍යවශ්‍යයිද? ඒ ලේදන් දීමෙන් පින් අනුමෝදන් කරගන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් වටහලා දෙන්න පුළුවන් නම් ඒක බොහොම ලේදන් දීමේ ආනිසංස වටහලා දෙන්න පුළුවන් නම් බොහොමත්ම සිද්ධ වෙනවා. පින්නන්ත ඔබටත් අවසරයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ කර්මය ගැන වදාළේ චේතනහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි චේතනාවටම කර්මයයි කියමි. චේතයුත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කොටම කයින් වචනයෙන් සිතින් කර්ම කරයි කියලා. එතකොට පුණ්‍ය කර්මයක් වේවා පාප කර්මයක් වේවා රැස් වෙන්නේ ওই විදිහට. ඒතර කෙනෙක් දැන් මේ මහත්තයා යම් උතුම් අරමුණකින් යම් උතුම් අදහසකින් අනේ මේ රෝගීන්ගේ ජීවිත මගේ මේ දන් දෙන ලේ ටිකෙන් සුවපත් වෙනවා නේද කියන හිතින් ඔහු ලේ දෙනකොට ඔහු චේතනා පහළ කොට ඒ කරන කායික ක්‍රියාවෙන් ඒ වෙද්දීම ඔහුගේ පින සකස් වෙලා එහෙමයි ස්වාමී. ඒක වෙනම මේ කියලා අනුමෝදන් වුණත් නැතත් ඒ ක්‍රියාව කරනකොට ඔහුගේ පින සකස් වෙලා. හැබැයි ඒ පින තව තවත් සුන්දර වෙනවා ලස්සන වෙනවා. පිනේ ආනිසංසය ගැන හිතා දැන් ලේ දන් දෙන කෙනෙකුට හිතන්න තියෙන්නේ මම මේ ලේ දන් දීමෙන් කරන්නේ තව කෙනෙකුගේ ජීවිතේ සුවපත් භාවයේ පිණිස උදව් කිරීමක්. ඇත්තටම තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න තමන්ගේ ජීවිතේට ලෙඩක් දුකක් කරදරයක් නැතුව ඉන්න අපි හරි ආසයිනේ. එහෙමයි. අපි වගේමනේ අනිත් අය. එහෙම ආසාවෙන් ඉන්න ඒ ආසාව හදවතේ තෙරපෙද්දී මේ ශරීරය ගිලන් වෙච්ච අය කොච්චර මේ ලෝකේ ඉන්නවද? රුධිරයේ අපේක්ෂාවෙන් කොච්චර මේ ලෝකේ අය ඉන්නවද? ආන්නේ බඳු දැන් සාමාන්‍ය මහත්තයා අපි රුධිරය දෙනකොට ඔය රුධිර දාණයෙන් අපි ලේ දන් දෙන ඒ ආයතනවල වෛද්‍යවරුත් එක්ක කතා බහ කරලා තියෙනවා. එක්කෙනෙක් ලේ දන් දීමක් කරනකොට ඒ එක ලේ පයින්ටුවකින් අනිවාර්යෙන් රෝගීන් 3 දෙනෙක් එහෙමයි සර්. අනිවාර්යෙන් රෝගීන් 3 දෙනෙක් සුවපත් කරනවා. සමහර විට ඊට වඩා වැඩි. එහෙමයි. අනිවාර්යෙන්ම ඒ රුධිරය රෝගීන් 3 දෙනෙක්ගේ සුවපත් භාවය පිණිස යොමු වෙනවාමයි. ඒ රුධිරයේ යම් සංඝටක විදිහට ඒගොල්ලෝ වෙන් කරනවා. ඒ වෙන් කරන කොටස් වලින් රෝගීන් 3 දෙනෙක් සුවපත් වෙනවාමයි. ඉතින් බලන්න කොච්චර ඔබට හිතලා සතුටු වෙන්න පුළුවන්ද කියලා තමන් ලේ දෙන වාරයක් ගානේ තමන් ජීවිතයක් සුවපත් වීම ජීවිතයක් ආරක්ෂා වීම මේ හැම දෙයකටම දායක වුණා. අනිත් මිනිස්සුන්ට ජීවිත දාණය දුන්නා සමානයි. එනිසා මේ ලේ දන් දීමේ පුණ්‍ය විපාකයේ විදිහට මේ සිද්ධි රඳවා ගන්න තව කෙනෙකුට ජීවිත දාණය ලබා දීමෙන් තමන්ට උපදින සැපය. තව කෙනෙකුට ජීවිත දාණය ලබා දුන්නා කියලා කියන්නේ ඒක තමන්ගේ ජීවිතේ රැකවරණය පිණිස ඒකාන්ත වශයෙන් හේතු වෙනවා. වෙන්න තියෙන හදිසි අනතුරු ආදී තියෙනවනම් ඕවා ඔක්කොම මගහැරලා යනවා. ලේ දන් දීම කියලා කියන්නේ කාලයටම කරපු දානයක්. ඒ කියන්නේ මිනිසෙකුට ලේ නැතුව අසරණ වෙලා ඉන්න වෙලාවේ තමයි ඔය ලේ ටික දෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ කාලයට අනුරූපව කරපු පින්කම ඔබට කාල දානයක් බවට පත් වෙනවා. ඒ කාල දානය කියලා කියන්නේ පින්වතුනි කාල දානයේ පුණ්‍ය විපාකයේ සකස් වෙන්නේ තමන් කැමති දේ තමන්ට කැමති කාලය ලැබෙනවා. මේ කාල දානය කියලා කියන්නේ අසිරිමත් ඒවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. දැන් අපි ධර්මය අවබෝධ කරගන්න කැමති වෙනකොට අපි කැමති වෙනකොටම ධර්මය අවබෝධ වුණා නම් කොච්චර සැනසෙල්ලක්ද අපිට නේ? එහෙමයි ස්වාමීනි. කාල දානය කරපු කෙනාට ලැබෙන ආනිසංසයක ධර්ම අවබෝධ කරන්න කැමති ධර්ම අවබෝධයේ පිණිස නික්මී යනවා. නික්මී යනකොටම දැන් බලන්න යසකුල පුත්‍රයා හැම ඉතා සැනකින් ධර්ම අවබෝධ කරන්නේ. කිසි බාධාවක් කරදරයක් උන්නේ නැහැ නේ ධර්ම අවබෝධයට.
ධර්මාවබෝධයට කිසිම ඇහිරිල්ලක් උන්නේ. ඊට සුවසේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබුණා. දැන් අපිට ඒ වගේම දකින්න ලැබෙනවනේ බුද්ධ කාලෙම භාග්‍යතුන් වහන්සේ ළඟම මහාන වෙලා බුදුරජාණන් වහන්සේට උපස්ථානත් කරගෙන ඉඳලා ඔය සුණක්කත් වගේ අය භාග්‍යතුන් වහන්සේ ළඟම ඉඳලා ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබුණේ සිවුරු හැරියා. එහෙමයි ස්වාමී. එයාගේ අවස්ථාව ඇහිරෙනවා. අපිට සුදුසු දේ කැමති දේ කැමති කාලෙටම ලැබෙනවා කාලදානයේ විපාක විදිහට. ඒ නිසා ලේදන් දීම කියලා කියන්නේ මං හිතන්නේ මිනිස්සෙකුට ජීවිතය ඇතුලේ කරගන්න ලැබෙන බොහොම වටින බොහොම උතුම් පින්කමක්. හැමෝටම කරන්නත් බෑ, බර ඕන, ඊළඟට ඇඟේ නිරෝගී බව ඕන. මේ ඔක්කොමත් එක්ක තමයි ලේදන් දීම කරන්න පුළුවන්. හැමෝගෙම ලේ ගන්නෙ නෑ. එහෙමයි. එතකොට ඔබ ලේදන් දෙන්න අවස්ථාවක් තියෙන කෙනෙක් නම් ඔබ ගොඩාක් වාසනාවන්තයි. දානය දීම පිණිස යමක් ඔබ ළඟ තියෙනවා. ඒ තියෙන දෙයින් රුධිර දානය වගේ උතුම් පින්කම් පින්වතුනි කරන්න. ඒ පින කරන වෙලාවෙම ඔබට පුණ්‍ය ඵලය සකස් වෙනවා. නමුත් තමන් පිනේ ආනිසංස ආදිය සිහි කරගෙන කරොත් එහෙම ඒ පින තවත් මහත්ඵලයි. ඊළඟ එක තමයි අනුමෝදන් වීම. අනුමෝදන් වීම කියලා කියන්නේ චේතනාත්මකව අපිට කරගන්න පුළුවන් බොහොම වටින පිනක්. ඒ නිසා තමන් රැස් කරගත්ත පින යලි යලි සිහි කර කර තමන්ම අනුමෝදන් වෙනවා නම් ඒකත් තමන්ගේ පින වැඩිම පිණිස ඒකාන්ත වශයෙන් හේතු වෙනවා. ওই විදිහට කාරණේ තේරුම් ගන්න. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. ඉතින් ශ්‍රාවක පින්වන්ත ඔබ හැමදෙනා විශේෂයෙන්ම තවදුරටත් මේ ධර්ම ශ්‍රවණය පිණිස අපේ පින්වත් සායනංශ ශ්‍රද්ධා සිත ඇති කරගෙන රැඳී සිටියත් කාලය එළඹුණා සාකච්ඡාව නිමා කිරීම පිණිස, ධම්සභා මණ්ඩපය නිමා කිරීම පිණිස. ඉතින් ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරගන්න පුණ්‍යානුමෝදනාව පිණිස අවසරයි ස්වාමීන්. අද දවසේ ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවත මේ ආකාරයෙන් පවත්වලා බොහෝ ධර්මකාරණා කතා බහ කළා. අපි ධර්මයේ කෙරෙහි පහන් සිත් ඇති කරගත්තා. ධර්මකාරණාවල යම් ගැටලු සාගත තැන් තිබුණා නම් ඒවා निराකරණය කරගෙන ධර්මයේ කෙරෙහි පහන් සිත් ඇති කරගත්තා. විශේෂයෙන් පින්වතුන්ලාට ජීවිතේට බොහොම වටින කාරණාවක් අද අනුශාසනාව විදිහට අහන්න ලැබුණේ. තමන්ගේ හිතට වද දෙන යම් ප්‍රශ්න තියෙනවා නම් ඒ වද දෙන ප්‍රශ්න වලින් බේරෙන විදිහ බුදුරජාන් වහන්සේ දේශනා කරපු උතුම් විතක්ක සණ්ඨාන සූත්‍රය ඇසුරින් ශ්‍රවණය කරලා අපිට හිත පහන් කරගන්න ලැබුණා. මෙසේ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවියන්, ප්‍රධාන දිවිලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන පින අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායික දෙවිවරු පින අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමි හිතකාමි සියලු දෙවියෝද පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද උපකාර අප හැමදෙනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී සිළුගුණ පුරන පූජනීය මහා සගරුවනට අනුමෝදන් වෙත්වා. පින්වතුන් වහන්සේලා නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධම්සභා මණ්ඩපයේ දහම් කතිකාවත සඳහා දායකත්වයෙන් දරනු ලබන ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු නොවැම්බර් මාසේ 15 වන දිනට මිය පරලෝ ගොස් වසර 6ක් සම්පූර්ණ වූ ආර්.එම්. සීලවංශ මහත්මයාට එතුමාව ගම්පල මහත්මයා කියලාත් හඳුන්වනවා. එතුමාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මිය පරලෝ යන්ට යෙදුණු WM ලොකුමැණිකේ විජේසුන්දර මෑණියන්ටත් ආර්.එම්. ධර්මසිරි මහත්මයාටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව
ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපයටම පත්විත්වා අපගේ ඥාතීන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානයේ සිදු කළේ පරණවත්ත පාර කරවිට උඩ කරවිට යන ලිපිනේ පදිංචි පින්වත් කේ ඉන්ද්‍රාණී පීරිස් මහත්මිය, එම්.එස්. මදුසංක රණධීර, ආර්.එම්. චාමිනී ජීවන්තිකා රත්නායක සහ ආර්.එම්. චමිදු ජීවන්ත රත්නායක යන මේ පින්වතුන්ලා විසින් ඒ අය බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ පින රැස් කරගෙන පුණ්‍ය ප්‍රාර්ථනා එක් කරන්න. එම්.බී. යොහන්සා රණධීර දියණියට මේ සියලු පුණ්‍ය ධර්මී අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, ජීවිතයේ අධ්‍යාපන කටයුතු ආදී හැමදේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබේවා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝම ඒ දියණියට නිතර ඇසුරු කරන්නට ලැබේවා. අසත්පුරුෂ ඇසුරට කිසි කලෙක ජීවිතේ නොවැටේවා. බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දුවක් බවට පත් වෙලා සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වත් සියලු දෙනාට, ඒ පින්වතුන්ලාගේ පවුලේ සෑම සියලු දෙනාට සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ඒ පින්වතුන්ලාගේ ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ආදිය, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය, මේ ආදී හැමදේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා, දියුණුවටමපත් වෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ධම්සභා මණ්ඩපයේ ශ්‍රවණය කළ සුපින්වත් සෑම සියලු දෙනාටත්, අද දවසේ ධම්සභා මණ්ඩපයේ මෙහෙවීම සිදු කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට, ඒ වගේම ධම්සභා මණ්ඩපයේ ඔබ වෙත අරගෙන ඉද්දී විශාල කැපකිරීමක් සිදු කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන්ව සියලු දෙනා නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලැබමින් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ පින් රැස් කර ගනිත්වා, සුවසේම දහම් මඟ දියුණු කර ගනිත්වා. හැම දිනාට ගෞතම සසුන තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් ධම්සභා මණ්ඩපයේට වැඩම කරමින් මේ භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මයේ නේක ආකාරයෙන් පහදවමින් අප හැමදෙනාගේ සිත ශ්‍රී සද්ධර්මයේ පහදවා වදාළ අපට අනුකම්පා කරුණා සහිත ඒ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමිනේ අපගේ নমස්කාරය වේවා. ඉතින් ලෝකයට ධර්ම දානය පිණිස පින්වන්ත ඔබ හැමදෙනා කැටුව ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ, ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ, වගේම සජීව අවකාශයන් ඔස්සේ ඔබ හැමදෙනාම කැටුව යම්සේ අප අද දවසෙත් ධම්සභා මණ්ඩපේ කරවා රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද ධම්සභා මණ්ඩපයේ සදැහැති දායකත්ව බරපණ දරන්නට යෙදුන නොවැම්බර් මාස 15 වෙනි දිනට මිය පරලෝ ගොස් වසර 6ක් සම්පූර්ණ වූ ආර්.එම්. සීලවංශ පින්වන්ත මහත්මයාට, එහෙම නැතිනම් ගම්පල පින්වන්ත මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස පරණවත්ත පාර කරවිට උඩ කරවිට යන ලිපිනේ පදිංචි කේ ඉන්ද්‍රාණී පීරිස් මහත්මිය, එම්.එස්. මදුසංක රණධීර, ආර්.එම්. චාමිනී ජීවන්තිකා රත්නායක, ආර්.එම්. චමිදු ජීවන්ත රත්නායක යන පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපේ ලබන ඉරිදා ධම්සභා මණ්ඩපයේ රැගෙන ඔබ මුණ ගැහිමේ අපේක්ෂාව හදවතේ තබා ගන්නවා. එම්නම් තව ස්වල්ප වේලාවකින් සිරිපා මහා විහාරයේ සිට සෙත් පිරිස් සජ්ජායනාවන් යලි ඔබට සමීප කරමින් මුණ ගැහිමේ අපේක්ෂා ඇතිව අපි සමුගන්නවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.